අයිබෝන් ඔබට සුබෝදෑසනක් ප්‍රාර්ථනා කරමින් අපි ආරම්භ කරමු අදත් ස්වර්ණවාහිනී පත්තරේ. පත්තර කීපයක ප්‍රධාන ශීර්ෂපාඨ මුලින්ම බලන්න හිතුවා. විවිධ කතා කීපයක් තියෙන්නේ. අද පත්තරේ ප්‍රධාන ශීර්ෂපාඨය මේ. විදේශ ජාවාරම්කරුවන් පිරිසක් කෝටි 140ක් ශ්‍රී ලංකාවට එවලා ඉන්දිකේවා විතරණලියන්. විදේශ බැංකු ගිණුම් වෙත අනවසරයෙන් ඇතුළු වී කෝටි ගණනින් මුදල් ශ්‍රී ලංකා බැංකුවලට එවලා අවස්ථා 37කදී පුද්ගලයන් 37 දෙනෙකු අත්අඩංගුවට. ඇමරිකාව හා කැනඩාව මූලික කරගනිමින් මෙම ජාවාරම සිදු වී ඇති බව හෙළිවේ. විදේශ රටවල සිටින ජාවාරම්කරුවන් පිරිසක් විසින් එම රටවල පිහිටි බැංකු ගිණුම් වෙත අනවසරයෙන් ඇතුළු වී මෙරටට රුපියල් කෝටි 140ක පමණ මුදලක් එවා තිබෙන බවට හෙළි වී තිබෙන බව පොලිස් මූලස්ථානය සඳහන් කරනවා. මේ පිළිබඳ 2020 වසරේ අප්‍රේල් මාසයේදී මෙරට පිහිටි පෞද්ගලික බැංකුවක් විසින්ද පොලිසියට පැමිණිලි කර තිබෙන බවත් මේ පිළිබඳ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර තිබෙන බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ කියනවා. අදාළ පරීක්ෂණ වලට අනුව අවස්ථා 37කදී මේ වන විට පුද්ගලයන් 37 දෙනෙකු අත්අඩංගුවටගෙන තිබෙන බවත් මේ ආකාරයට අදාළ ජාවාරමට සම්බන්ධ මෙරට සිටින තවත් පිරිසක් අත්අඩංගුවට ගැනීමට පරීක්ෂණ සිදු වන බවත් ඔහු කියනවා. විදේශ රටවල සිටින ජාවාරම්කරුවන් විසින් විදේශ රටවල බැංකුවලට අයත් බැංකු ගිණුම් වෙත අනවසරයෙන් ඇතුළු වී මෙරට සිටින පුද්ගලයන්ගේ ගිණුම් වෙත මුදල් ලබා තිබෙන බවත් ඉන්පසුව මෙරට සිටින පුද්ගලයන් තමන්ගේ ගිණුම් වලින් මුදල් ලබාගෙන අදාළ ජාවාරම්කරුවන්ගේ ගිණුම් වෙත මුදල් බැර කර තිබෙන බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටිනවා. ජාවාරම් කරන්න ගියාම කරන විදි ගැන සෙල්ලන්නේ ඒ කරන විදි ගැන අපට හිතා ගන්න බෑ, තේරුම් ගන්න බෑ. විදේශ ජාවාරම්කරුවන් පිරිසක් කෝටි 140ක් ලංකාවට එවලා බිලියන 1.4ක මුදලක්, මිලියන 1400ක මුදලක්, ලක්ෂ 14000ක මුදලක් ගැනයි මේ කතාව අද පත්තරේ වාර්තා කරලා තියෙන්නේ. එතකොට අද දිනමින පත්තරේ ප්‍රධාන ශීර්ෂ පාඨය ගිණුම් වලට හොරෙන් ඇතුළු වී කෝටි 1.5ක් බැර කරගෙන වවුනියාවේ තරුණයෙක් කොටුවේ කියලා රක්ෂණ ශ්‍රයන්තලියන්. විවිධ පුද්ගලයන්ගේ ගිණුම් වලට අනවසරයෙන් පිවිස එම ගිණුම් වලින් වංචනිකව රුපියල් 1 කෝටි 72 ලක්ෂ 58399ක් සොරාගත් පුද්ගලයෙකු මුදල් විශුද්ධීකරණ පනතේ ප්‍රතිපාදන යටතේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පෙරේදා අත්අඩංගුවට අරගෙන තිබෙනවා. සැකකරු වවුනියාව වෙන්පූකුලම් ප්‍රදේශයේ පදිංචි 29 හැවිරිදි අයෙක්. සැකකරු විසින් පුද්ගලික බැංකුවක පවත්වාගෙන යන ගිණුමකට ඇමරිකා එක්සත් ජනපදයේ සිට රුපියල් 1 කෝටි 72 ලක්ෂ 58399ක් ලැබී ඇති අතර එසේ ලැබී ඇත්තේ ඇමරිකා එක්සත් ජනපදයේ හෝ වෙනත් රටවල සිටින යම් පුද්ගලයන්ගේ ගිණුම් වලට අනවසරයෙන් පිවිසීමෙන් අනතුරුව ගත් මුදල් බවට පොලිස් පරීක්ෂණවලදී හෙළිවෙලා තියෙනවා කියලායි කියන්නේ. ගාන දාලා ඒ ගාන කියවලා ඉවර වෙලා කියන්නේ 1 කෝටි 72 ලක්ෂ 58399ක්. මොකද්ද මේ 99 කියලා මම මේ බැලුවේ. හරිද? දැන් ඒකත් එක්ක දැන් විවිධ අයගේ දැන් ඔබ දන්නේ එදා හිතන්නකෝ ඔබේ ගිණුමට ඇතුල් වෙලා පුංචි මුදලක් ගන්නවා. ඒක ගියා කියලා දැනෙන්නේ. ඒ වගේ කීප දෙනෙක්ගෙම බැංකු ගිණුම් වලින් මුදල් ලබාගෙන තමන්ට සන්තක කර ගැනීම පිළිබඳව කතාවක් මේ කියවෙන්නේ. දන්නේ නැහැ. පොඩ විදින්නේ. අද ප්‍රධාන ශීර්ෂ පාඨ දෙකක් ඒ පත්තර දෙකේ ඒකට අදාළවයි. ඊළඟට දිවයින පත්තරේ ප්‍රධාන ශීර්ෂ පාඨය දැන් අර ASP කෙනෙක් වෙන්නප්පුවේ මාරු කිරීමක් ගැන කතාවක් යනවා නේද? හරියට වැඩ කළා එකපාරට මාරු වුණා කියලා. අපි අහනවා ඒ ගැන පරීක්ෂණයක් පටන් ගත්තද නැත්නම් කරාද? එහෙම උනේ ඇයි කියලා හොයලා බලන්න. ඒක උණුසුම මැකෙන්නටත් කලින් ඊයේ ඒ කතාව ඇවිල්ලා අද එනවා දිවයින ප්‍රධාන ශීර්ෂ පාඨයේ මෙන්න මෙහෙම කතාවක්. ASP මාරු කළ උණුසුම ගේවත් නැහැ. වෙන්නප්පුවේ ජාවාරම් මඩින ඒකකයක් විසුරුවයි. හේමන්ත රන්දුනු ලියන්නේ. නිලධාරිනුත් CC කඩ මාරු කරලා කියලා ඔන්න යටින් දාලා තියෙනවා. වෙන්නප්පුව ප්‍රදේශයේ නීති විරෝධී ජාවාරම් මර්ධනය කිරීම නිසා එක්තරා රාජ්‍ය අමාත්‍යවරයෙකුගේ උදහසට ලක් වී මාරු කර යවූ සහකාර පොලිස් අධිකාරී එරික් පෙරේරා මෙම ජාවාරම් මර්ධනයට යොදාගත් විශේෂ පොලිස් ඒකකයේද වහා ක්‍රියාත්මක වන පරිදි විසුරුවාට එම ඒකකයේ නිලධාරීන්ද මාරු කර යවා තිබෙනවා. එම විශේෂ පොලිස් ඒකකයේ රාජකාරී කළ පොලිස් පරීක්ෂකවරුන් දෙදෙනෙකු ඇතුළු පොලිස් නිලධාරීන් 5 දෙනෙකු වහාම ක්‍රියාත්මක වන පරිදි සාලියවැව, වවුනියාව, මුලතිව්, මාදම්පේ පොලිස් ස්ථානවලට මාරු කර යවා තිබෙනවා. හරිහැටි රාජකාරී ඉටු කරනවා නම් ඒකට විසඳුම නැත්නම් ඒකට ප්‍රතිචාරය
මාරු කර යැවීමද මොකද්ද මේක පැහැදිලි කරන්න පොලිසිය පැත්තෙන් තවදුරටත් මෙතන සඳහන් කරනවා නීති විරෝධී ජාවාරම් මර්ධනය කිරීම නිසා නීති විරෝධී ජාවාරම් තියෙන වර්ධනය කරන්නද නෑ මර්ධනය කරන්න. මර්ධනය කිරීම නිසා එක්තරා රාජ්‍ය අමාත්‍යවරයෙකුගේ උදහසට ලක් වෙලා එක්තරා රාජ්‍ය අමාත්‍යවරයෙක් කියලාම සඳහන් කරලා තියෙනවා. එක පැත්තකින් අපි පොලිසියට කියනවා මේ ගැන බලන්න කියලා අනිත් පැත්තෙන් මොකද්ද මේ කතාව කියලා ආණ්ඩු පාර්ශ්වයටත් කියනවා පොඩ්ඩක් හොයලා බලන්න කියලා. දන්නේ නැහැ. ඒ නිසායි මම එහෙම කිව්වේ. එතකොට මේකේ දානවා එම විශේෂ පොලිස් ඒකකයේ රාජකාරී කළ පොලිස් පරීක්ෂකවරුන් දෙදෙනෙකු ඇතුළු පොලිස් නිලධාරීන් 5 දෙනෙකු වහාම ක්‍රියාත්මක කරන පරිදි මාරු කරා කියලා. එතකොට සහකාර පොලිස් අධිකාරී එග්‍රි පෙරේරාගේ පූර්ණ අධීක්ෂණය යටතේ ක්‍රියාත්මක වූ මෙම විශේෂ පොලිස් ඒකකයේ නිලධාරීන් වෙන්නප්පුව මාදම්පය ඇතුළු ප්‍රදේශ ගණනාවක කාලයක් තිස්සේ නීති විරෝධීව කරගෙන ගිය මත්පැන් හෙරොයින් ගංජා ජාවාරම් මර්ධනය කර වැලි සහ මැටි කැපීමේ ජාවාරම්ද පාලනය කිරීම කටයුතු කර තිබුණි. මෙහිදී අත්අඩංගුවටගත් සැකකරුවන්ගෙන් වැඩි දෙනෙක් ප්‍රදේශයේ නියෝජනය කරන එක්තරා රාජ්‍ය අමාත්‍යවරයෙකුගේ ගෝලයෝයි කියලා දාලා තියෙනවා. මෙම ජාවාරම්කරුවන් මුදා ගැනීමට අවස්ථා රැසකදී අදාළ දේශපාලඥයා සහකාර පොලිස් අධිකාරී එරික් පෙරේරාට දැඩි බලපෑම් එල්ල කර තිබුණලු. ඒත් එම බලපෑම් වලට යටත් නොවූ සහකාර පොලිස් අධිකාරීවරයා මෙම මෙහෙයුම් නොනවත්වා කරගෙන ගොස් තිබෙනවා. ඒකට ලබා දුන්නු ප්‍රතිචාරයද මේ පොලිසිය කරුණු පැහැදිලි කරන්න ඕනේ. ආණ්ඩුව මේ පිළිබඳව ප්‍රතිචාරයක් දක්වන්න ඕනේ. මේ පත්තරේ තියෙන කාරණාව පුටාගෙන මම ඒ කතාව කිව්වේ. මව්බිම් පත්තරේ ප්‍රධාන ශීර්ෂ පාඨය දැන් 2018 දී අල් ජසීරා හෙළි කළ ගාලුපිටියේ ක්‍රිකට් පාවාදීම යලි ඇදෙයි කියලා කීර්ති මෙන්ඩිස් ලියනවා. තනතිරුව බාරව සිටි තරංගි ඉන්දිකගෙන් සහ ක්‍රිකට් ක්‍රීඩක තරිඳු මෙන්ඩිස්ගෙන් පැය 7ක් ප්‍රශ්න කරයි කියලා මේකේ දානවා. ගාලු ක්‍රීඩාංගණයේ තනතිරුව සකස් කිරීමේදී පාවාදීමක් සිදු වී ඇති බවට අනාවරණය වූ කරුණක් මත එම ක්‍රීඩාංගණයේ තනතිරුව බාරව සිටි හිටපු කළමනාකරුගෙන් ක්‍රීඩාවල වැරදි වැළැක්වීමේ පොලිස් විමර්ශන ඒකකයේ ප්‍රශ්න කොට ප්‍රකාශ ලබා ගත්තලු. ඒ අනුව ගාලු ක්‍රීඩාංගණයේ තනතිරුව බාරව එවකට සිටි ක්‍රිකට් කළමනාකාර තරංගි ඉන්දික පොලිස් විමර්ශන ඒකකයට මෙසේ ප්‍රකාශයක් ලබා දී තිබෙනවලු. මේ සම්බන්ධයෙන් හිටපු ක්‍රිකට් ක්‍රීඩක තරිඳු මෙන්ඩිස්ද විශේෂ විමර්ශන ඒකකයට පැය 7ක ප්‍රකාශයක් ලබා දී තිබුණා කියලායි කියන්නේ. ලෝපුරා සිදුවන තරඟ පාවා දීමේ සිද්ධීන් සම්බන්ධයෙන් රහසිගතව අනාවරණය කෙරෙන අල් ජසීරා නාලිකාව 2018 මෙම අනාවරණය කරන ලදී. ඒ ගාලු ක්‍රීඩාංගණයේ තනතේරු සකස් කිරීමේදී පාවා දීමක් සිදු වී ඇතැයි සඳහන් කරමින් කතා කීපයක් වෙනස් විදියට ප්‍රධාන ශිෂ්‍යපට දාලා තිනවා. ඒ ටික තමයි බලාගෙන ගියේ. දැන් මා මේ හැරෙන්නේ පොල්තෙල් පැත්තටයි. පොල්තෙල් ගැන කතාවක් ඉහළටම කතා බහට ලක්වමින් පවතිනවා. පාරිභෝගිකයන් පිළිබඳව දැඩිව අවධානය යොමු කළ යුතුව තිබෙනවා. මේ හා සම්බන්ධයෙන් අපි මෙතන ඉඳන් ඒ කතා බහ පත්තර කීපයකින් පටන් ගමු. අද ලංකාදීපේ දානවා පිටරටින් ගෙන් වූ පොල්තෙල් විකුණු දඹුල්ලේ කඩ දෙකකට සීල් දඹුල්ලේ කාංචන කුමාරලිය. පිටරටින් ගෙන්වා ගබඩා කර පොල්තෙල් සහ ෆාම් තෙල් තොග අලෙවි කරන දඹුල්ලේ ස්ථාන දෙකක් ඊයේ පස්වරුවේ සීල් තැබූ බව මාතලේ පාරිභෝගික අධිකාරිය කියනවා. එහි තිබූ තෙල් සාම්පල පරීක්ෂා කිරීම සඳහා ලබාගත් බවද පාරිභෝගික අධිකාරිය නිලධාරීන් කියනවා. මාතලේ පාරිභෝගික අධිකාරිය ප්‍රධානී රේණුක කුමාර ඇතුළු කණ්ඩායමක් දඹුල්ල ප්‍රදේශයේ මහා පරිමාණ පොල්තෙල් තොග අලෙවි කරන ස්ථාන කිහිපයක් පරීක්ෂාවකට ලක් කරමින් දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ ආසන්නයේ මහා පරිමාණයෙන් පොල්තෙල් අලෙවි කරන ස්ථානයකට ගොස් පරීක්ෂා කර බැලීමේදී එම ස්ථානයේ තිබූ ගෙන් වූ ආයතනයක් නමක් හෝ ලියකියවිල්ලක් නොමැති රුපියල් ලක්ෂ 30කට ආසන්න පොල්තෙල් සහ ෆාම් ඔයිල් තොගයකට මුද්‍රා තැබීමට පියවර ගත්ත කියලා ලංකාදීපේ දානවා. ඊළඟට චෝදනාව එල්ල වෙන්නේ පිළිකාකාරක පොල්තෙල් රටට ගෙනාවද කියලා. දැන් ඒ කතාව ඊයේ මව්බිම් පත්තරෙන් අපි උපුටාගෙන සංවාහිනී පත්තරෙන් ඔබට කිව්වා. පිළිකාකාරක පොල්තෙල් රටට ගෙනාවාදයි පරීක්ෂණයක් කරන්න. ඇමති බන්දුලගෙන් උපදෙස් සුජිත් හේවාජුලිගේ අංජුල මහේක එක්කලියයි. පිළිකාකාරක අඩංගු පොල්තෙල් රටට ඇතුළු වී ඇද්දැයි සෙවීමට පරීක්ෂණයක් පවත්වන්නයි පාරිභෝගික කටයුතු අධිකාරියේ සභාපතිවරයාට තමා උපදෙස් දුන් බව වෙළඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන පාර්ලිමේන්තුවේදී ඊයේ සඳහන් කරනවා. මොහමඩ් මුසම්මිල් මතු කර ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනුයි ඔහු එම කියන්නේ.
මෙවැනි අහිතකර පොල් තෙල් වෙළඳ පොලේ තිබෙන බවට කිසිදු පාරිභෝගිකයෙකු මෙතෙක් පැමිණිලි ඉදිරිපත් කර නැතැයි කී ගුණවර්ධන එලෙස පැමිණිල්ලක් ඉදිරිපත් වී නැතත් එම තොරතුරු සම්බන්ධයෙන් පරීක්ෂණයක් පැවැත්වීමට තමා තීරණය කළේ යයි සඳහන් කිරීමක් කරනවා. පාරිභෝගිකයෝ දන්නේ මොකද්ද කියලා. දැන් එතකොට මේ වගේ කාරණාවක් චෝදනාවක් එල්ල වෙලා තියෙන වෙලාවේ හොයා බැලීමයි ඊටාම අවශ්‍ය වෙන්නේ. මේක කියලා තියෙනවා පරීක්ෂණයක් කරන්න කියලා උපදෙස් දුන්නා කියලා. එතකොට රේගු අධ්‍යක්ෂක ජෙනරාල් කියපු කතාව අපි අරගෙන අර පාරම්පරික පොල්තෙල් නිෂ්පාදකවරුන්ගේ සංගමය කියන කතාවත් ගමු. මේ දෙකම එකම තැනක මව්බිම් පත්තරේ දාලා තියෙනවා වෙන වෙනම. වස පොල්තෙල් ආපසු යවන්නේයි දැනුම් දුන්නා. පාරිභෝජනයට නිදහස් කර නැහැ කියලා රේගු අධ්‍යක්ෂ ජෙනරාල්වරයා සඳහන් කරනවා. පිළිකාකාරක රසායනික ද්‍රව්‍ය අඩංගු පොල්තෙල් තොග කිසි ලෙසකින්වත් ජනතා පාරිභෝජනය සඳහා නිදහස් කර නැතැයි රේගු අධ්‍යක්ෂ ජෙනරාල් විශ්‍රාමික මේජර් ජෙනරාල් විජිත රවිප්‍රිය කියනවා. ඔහු වැඩිදුරටත් සඳහන් කළේ අදාළ රසායනික ද්‍රව්‍ය අඩංගු පොල්තෙල් ප්‍රමාණය ප්‍රති අපනයනය කිරීමට එම පොල්තෙල් ආනයනය කළ සමාගම් දෙකට ලිඛිතව දැනුම් දුන් බවයි. ඒ විදිහටයි ඒ පිළිබඳව සඳහන් කිරීම කළා තියෙන්නේ. එතකොට අද මව්බිම් පත්තරේ තවත් කතාවක් තියෙනවා. පාරම්පරික පොල්තෙල් නිෂ්පාදකවරුන්ගේ සංගමය කියන මෙට්‍රික් ටොන් 8000ක් ඊයේ නිදහස් කරගෙන ඊයේත් නිදහස් කරගෙන වස පොල්තෙල් ගෙන්නුවෙත් සීනිගෙනා සමාගමයි කියලයි මේ පාරම්පරික පොල්තෙල් නිෂ්පාදකවරුන්ගේ සංගමය කියන්නේ. ක්‍රිෂාන් පතිරත් මේක ලියයි. පිරිපාදු නොකළ පොල්තෙල් සහ පොල්තෙල් වෙනුවට ගෙන්වන ලද ආදේශක තෙල් බහලු 13ක් පරීක්ෂා කිරීමේදී එම පොල්තෙල් මිනිස් පරිභෝජනයට නුසුදුසු බවට හෙළි වී තිබියදී ඊයේ රාත්‍රියේදී 23 වෙනිදා හොඳේ පාරිභෝජනයට නුසුදුසු තවත් පොල්තෙල් මෙට්‍රික් ටොන් 8000ක නැවක් නිදහස් කර ඇති බව පාරම්පරික පොල්තෙල් නිෂ්පාදකවරුන්ගේ සංගමයේ චෝදනා කරනවා. ඒ කියන්නේ පෙරේදා රෑ පාරිභෝජනයට නුසුදුසු පිළිකාකාරක අන්තර්ගත රසායනික ද්‍රව්‍ය අඩංගු පොල්තෙල් සහිත කන්ටේනර් ප්‍රති අපනයනය කිරීමට පියවර ගන්නා බවට බලධාරීන් පැවසුවත් එවැනි කිසිදු පියවරක් ගෙන නොමැති බවද පාරම්පරික පොල්තෙල් නිෂ්පාදකවරුන්ගේ සංගමයේ කැඳවුම්කරු බුද්ධික ද සිල්වා සඳහන් කර තිබෙනවා. මේකේ දිගුවක් තියෙනවා. පාර්ශ්ව කීපයක කතා අපි බලමු. මෙරට පරිභෝජනයට යොදා ගන්නා තෙල් අවශ්‍යතාව සපුරාලීමට වාර්ෂිකව පිරිපහදු කළ තෙල් මෙන්ම ෆාම් ඔයිල් වැනි ආදේශක තෙල් වර්ග මහ පරිමාණයෙන් ආනයනය කරනු ලබනවා. එලෙස ආදේශක තෙල් වර්ග ආනයනය කරන සමාගම් 4ක් විසින් මෙරටට ගෙන්වන ලද තෙල් තොගයක ප්‍රබල පිළිකාකාරකයක් අඩංගු බවට හඳුනාගෙන ඇතැයි සමස්ත ලංකා පාරම්පරික පොල්තෙල් නිෂ්පාදකවරුන්ගේ සංගමය හෙළිදරව්වක් කළා. ඔබතුමාලා තේරුම් ගන්න මේ පාට තියෙන එකක් මේ පාටට පිළිපාදු කරන්න කොච්චර කෙමිකල් පාවිච්චි කරන්නකොට සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඒ හලුම් පරීක්ෂා කරද්දී සොයා ගන්නවා ඇෆ්ලටොක්සින් කියන තා භයානක පිළිකාකාරකයක් මේ පොල් තෙල් වල අඩංගු වෙනවා. රේගුව මේ නියෝගය නොසලකා ඒ බහලුම් 13ක් නිදහස් කරලා තියෙනවා සමාගම් 3කට අයත්. මතභේදයට තුඩු දී ඇති මෙම ආනයනික තෙල් තොග සාම්පල ආශ්‍රයෙන් සිදු කළ පරීක්ෂණවලදීද ඇෆ්ලටොක්සින් නැමැති ප්‍රබල පිළිකාකාරකයක් අඩංගු ඇතැයි තහවුරු වී ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ ආහාර ආරක්ෂණ ඒකකයේද පවසනවා. නියාමන වලින් ඔවුන් ලබාගත් වාර්තාවලින් දන්වා සිටියේ ඇෆ්ලටොක්සින් කියන ද්‍රව්‍ය රසායන ද්‍රව්‍ය මේකේ අඩංගුයි කියලා. ඒ අඩංගු වීම කියන එක වාර්තා වුණ වහාම ඒක පරිභෝජනයට සඳහා නුසුදුසුයි. ඒ කරුණම ඇති අපිට මේ ප්‍රතිනම්බ අපනයනය කරන්න. ඒ පොල්තෙල් ප්‍රමාණය රේගුව විසින් නිදහස් කරලා නැහැ. රේගුව විසින් ඒවා බොන්ඩඩ් වෙයාවුස් වලට නැත්නම් එයාගේ ගුදම් වලට යවලා තියෙනවා. ඒ ගුදම් වලින් ඒ පිළිබඳව තත්ත්ව පරීක්ෂණ වාර්තා දෙකක් හැන්දලා තිනවා. මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදීද කතාබහට ලක් වුණා. මම ඔබතුමාගෙන් අහන්න කැමතියි මේ පිළිබඳව අමාත්‍යාංශ මට්ටමින්. මොකද මේක අපේ රටේ සෞඛ්‍යයට විශාල වශයෙන් හානි කර දෙයක්. ඒ නිසා මේ සම්බන්ධයෙන් අමාත්‍යාංශ මට්ටමින් යම්කිසි පරීක්ෂණයක් ක්‍රියාත්මක කරනවාද කියලා. අවශ්‍යම පරීක්ෂණයක් ක්‍රියාත්මක කරනවා යම්කිසි පාරිභෝගිකයෙක් වෙළඳ පොළ තුල මේ අහිතකර පොල් තෙල් තිබෙන බවට මෙතෙක් අපිට කිසිම පැමිණිල්ලක් ඉදිරිපත් කළා නැහැ. පැමිණිල්ලක් ඉදිරිපත් වුණේ නැතත් මම පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය සභාපතිතුමාට සඳහන් කළා. ඒ අදාළ ප්‍රවෘත්ති සාකච්ඡාව තිබ්බ පාර්ශ්වයන් සමග සාකච්ඡා කරලා කොහේ හරි වෙළඳ පොලේ මෙවැනි අහිතකර පොල් තෙල් තියෙනවා නම් ඒ තියෙන ස්ථානය සොයාගෙන ගිහිල්ලා ඒ සිද්ධ වූ ආකාරය පිළිබඳ සම්පූර්ණ පරීක්ෂණයක් පවත්වන්නට කියලා. ගරු කතානායකතුමනි සෞඛ්‍ය අමාත්‍යාංශය තමයි රේගුවට කියලා තියෙන්නේ මේ මනුෂ්‍ය ශරීර සෞඛ්‍යයට අහිතකර වෙන නිසා ප්‍රතිඅපනයනය කරන්නට රට ඇතුළට ගේන්න එපා කියලා. එහෙමනම් ඒක ගෙන එහෙම සිද්ධ වෙලා තියෙන්නේ රේගුවෙන්. ඒ නිසා මුදල් අමාත්‍යතුමා රේගුව පිළිබඳ එවැන්නක් සිදු වුණාද කියන එක පිළිබඳ පරීක්ෂාවක් කරයි.
සෞඛ්‍ය අමාත්‍යාංශයේ බලධාරීන් කියලා තියෙනවා නම් එහෙනම් තව කාකින්වත් පැමිණිල්ලක් ඕන වෙන එකක් නැහැ. මොකද්ද කියලා මේක රටට ඇතුල් වෙලා නම් ඒක හොයන්න ඇතුල් නැත්තම් යවලා දාන්න මේ පරිභෝජනය කරන කාරණාවත් දෙයක් ගැන පිළිබඳව විශේෂ කතන්දරයක් ඒ නිසා බලධාරීනි ඇහැරිලා මේ ගැන කටයුතු කරමු. ඊට පස්සේ මම යන්න හදන්නේ ජිනීවා කතන්දරය ගැන කියන කාරණාවලට. එම්.ඒ. සුමන්තිරන්ලා දැන් මේ ද්‍රවිඩ ජාතික සන්ධානය ඇතමුන් දැන් අපි ජිනීවා ගැන කතන්දරයක් ආවම අපිට එරෙහිව යෝජනාවක් සම්මත කරගන්නට හදනකොට ශ්‍රී ලාංකිකයන් විදියට ශ්‍රී ලංකාවේ ඉන්න ශ්‍රී ලාංකිකයන් විදියට හිතන අය කිසිම පක්ෂ දේශපාලනික ભેදයක් නැතුව ලංකාවට මේ විදිහේ තත්ත්වයකට යන්න එපා. ලංකාවට එරෙහිව යෝජනාව සම්මත වෙන්න කරගන්න ඉඩ ලැබෙන්න එපා. ඒක නේද පැතුම? සුමන්තිරන්ලාගේ පැතුම මොකද්ද? නිහඬව සිටි ඉන්දියාවටත් පක්ෂ වූ රටවලටත් ස්තුතියි. පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්තිරන් කියන්නේ රසුල දිල්හාර අයිලියන්. ජිනීවා මානව හිමිකම් මණ්ඩලයේ ඡන්ද විමසීමේදී ඉන්දියාව ඡන්දය ප්‍රකාශ කිරීමෙන් වැළකී සිටීම පිළිබඳව ඉන්දියාවට හා යෝජනාවට පක්ෂව ඡන්දය දුන් සෙසු රටවලට ස්තුතිය පළ කරන බව දෙමළ ජාතික සන්ධානයේ ප්‍රකාශක එම්.ඒ. සුමන්තිරන් කිව්වලු. මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු කියා සිටියේ දෙමළ ජනයාගේ අභිලාෂයන් ඉටුවන ආකාරයට බලය බෙදා හැරෙන යෝජනාවලියක් පිළිබඳ ඉන්දියාව ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලා සිටීම පිළිබඳ වෙනම ස්තුතියක් ඉන්දියාව වෙත පළ කරන බවයි. පොඩ්ඩක් හිතන්න නේ මොහොතක් නතර වෙලා දැන් අපිට එරෙහිව යෝජනාවක් සම්මත වෙලා. ඒකට සුමන්තිරන්ලා අපි දන්නවා ඔවුන්ගේ හැසිරීම රටාව ඔවුන් පෙනී සිටියේ මොකටද කියලා. නමුත් නිහඬව සිටි ඉන්දියාවටත් පක්ෂ වූ රටවලටත් ස්තුතියි. එහෙම කියන්නේ ඊළඟට මේ අද පත්තරයට අපි යනවා. ජනතා විමුක්ති පෙරමුණ කියන්නේ ජිනීවාහිදී පරාජයට පත් වුණේ රට නොව ආණ්ඩුවේ ප්‍රතිපත්තියයි කියලා එච්.අයි. තුෂාර ලියන. ජිනීවාහිදී පරාජයට පත් වූයේ රට නොවන බවත් පරාජයට පත් වූයේ ආණ්ඩුවේ ප්‍රතිපත්ති බවත් ජනතා විමුක්ති පෙරමුණේ ජාතික සංවිධායක බිමල් රත්නායක සඳහන් කිරීමක් කළා කියලා අද පත්තරේ දාලා තියෙනවා. ඒ ජයිපේ බිමල් රත්නායකගේ ස්ථාපනය. හැබැයි කෙහෙලිය රඹුක්කැල්ල නම් කියන්නේ මෙන්න මෙහෙමයි. ජිනීවා යෝජනා සම්මත වුවත් සම්බාධක පනවන්න බැහැ කියලයි ඔහු සඳහන් කිරීම කරන්නේ. ඒ කෙහෙලියගේ අදහස. එතකොට අද දිනේෂ් ගුණවර්ධන මේ ගැන කියාවි. ජිනීවා පරාජය ගැන දිනේෂ්ගෙන් අද පාර්ලිමේන්තුවට විශේෂ ප්‍රකාශයක් අකිත පෙරේරා රනිල් ධර්මසේන සමගින් ලියනවා. ජිනීවා මානව හිමිකම් කවුන්සිලේ 46 වෙනි සැසිවාරයේදී ශ්‍රී ලංකාවට එරෙහි යෝජනාව වැඩි ඡන්දයෙන් සම්මත වීම පිළිබඳ විශේෂ ප්‍රකාශයක් අද පාර්ලිමේන්තුවේදී සිදු කරන බව විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන ඊයේ පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා. විශේෂ ප්‍රකාශය ඔහුගේ අද පාර්ලිමේන්තුවේ. අපි යනවා පළාත් සභාව ගැන කතා කරන්න. එයිද දැන් ඔබට ඕනිකව තියෙන්නේ මේ වෙලාවේ පළාත් සභාවද? මේ පළාත් සභාව මැතිවරණයද? පළාත් සභාව තිබ්බේ නැහැ කියලා, පළාත් සභාව සක්‍රිය වෙලා නැහැ කියලා ඔබට දැනුණු අඩුව මොකද්ද? පාඩුව මොකද්ද? අද ලංකාදීප පත්තරේ ප්‍රධාන ශීර්ෂ පාඨයේ සමානුපාතික ක්‍රමයේද කොට්ටාශ ක්‍රමයේද පළාත් සභා ඡන්දයට ආණ්ඩුවෙන් විකල්ප දෙකක් අජන්ත කුමාර ලියන. ඇමති ජනකගෙන් කැබිනට්ටුවට යෝජනාවක්. වසර 3කට ආසන්න කාලයක් තිස්සේ කල්ගොස් තිබෙන පළාත් සභා මැතිවරණය කඩිනමින් පැවැත්වීමට අදාළ වන විකල්ප යෝජනා දෙකක් රාජ්‍ය සේවා පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් විසින් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර තිබෙනවා. ඉන් එක් යෝජනාවක් වන්නේ පළාත් සභා මැතිවරණය කලින් පැවති සමානුපාතික ක්‍රමයටම පැවැත්විය යුතුය යන්නයි. එසේ නොමැතිනම් අලුතින් සම්මත කරන ලද කොට්ටාශ හා අනුපාත මිශ්‍ර ක්‍රමයකට ඡන්දය පැවැත්විය යුතු බවට දෙවැනි විකල්ප යෝජනාව ලෙස ඉදිරිපත් කර ඇති අතර එහිදී 50ට 50 වෙනුවට 70යි 30යි ලෙස මහජන නියෝජිතයන් පත් කර ගත යුතු බවටද යෝජනා කර ඇතැයි වාර්තා වෙනවා. ඉකුත් යාපාලන ආණ්ඩුව විසින් පාර්ලිමේන්තුවේ සම්මත කරන ලද පළාත් සභා මැතිවරණ සංශෝධන පනත අනුව කොට්ටාශ ක්‍රමය යටතේ මන්ත්‍රී දුරවලින් 50%ක්ද අනුපාත ක්‍රමය යටතේ මන්ත්‍රී දුරවලින් 50%ක්ද තෝරාගත යුතු වේ. විකල්ප දෙකක් දීලා තියෙනවා දැන් පළාත් සභාවට සමානුපාතික ක්‍රමයේද කොට්ටාශ ක්‍රමයේද කියලා හොයලා එකත් එක්ක 50ට 50 තිබ්බ එකට 70ට 30ක් විදියට යෝජනාවක් ඉදිරිපත් කරලා තියෙනවා. දැන් SLFP ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පළාත් සභාවලට සූදානම කොහොමද? ඒක කියන්න කලින් වෙලාව මතක් කරගමු. මේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සූදානම ගැන කතාව පළාත් සභා ඡන්දයට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බිම්මට්ටමේ කටයුතු ආරම්භයි. ඉන්දික ඒවා විතරන ලියයි.
ඉදිරියේදී පැවැත්වීමට නියමිත පළාත් සභා මැතිවරණයට මුහුණ දීම සඳහා බිම් මට්ටමේ වැඩ ආරම්භ කළ බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම් නීතිඥ දයාසිරි ජයසේකර සඳහන් කර සිටිනවා. මීට අමතරව පළාත් සභා මැතිවරණයට ඉදිරිපත් වීමට බලාපොරොත්තු වෙන සිටින අපේක්ෂකයන්ගෙන් අයදුම්පත් කැඳවීමක් ආරම්භ කර තිබෙන බවත් අයදුම්පත් බාර ගැනීම අප්‍රේල් 20 වෙනිදා දක්වා සිදු කරන බවත් ඔව් කියනවා. ඉදිරි පළාත් සභා මැතිවරණයට තනිවම තරඟ කරනවාද යන්න හෝ සන්ධානයක් ලෙස තරඟ කරනවාද යන්න මෙතෙක් තීරණය කර නොමැති බවත් ඒත් පළාත් සභා මැතිවරණයේ ඉදිරියේදී පැවැත්වීමට නියමිතව තිබෙන නිසා ඊට අදාළ කටයුතු ආරම්භ කර තිබෙන බවත් ඔව් කියනවා. තනියෙන් තරඟ කරලා පෙන්නන්න ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බලය. මෙන්න අපේ ශක්තිය. මෙන්න මෙහෙම තත්ත්වයක් තමයි අපේ පළාත් සභාවේ ජනාධිපතිවරණයේත් මහමැතිවරණයේත් පෝට්ටුවට දායකත්වයේ දුන්නේ අපේ මෙහෙම කොටසක්. පෙන්නමු තනියෙන් තරඟ කළා. දැන් UNP තනියෙන් තරඟ කළා, SLFP එක තරඟ කළා, පොහොට්ටුව තනියෙන් තරඟ කළා, සමගි ජන බලවේගය තරඟ කරොත් එතකොට ඒ දේශපාලන ධාරාවයි අනිත් පැත්තෙන් ජවිපේ තනියෙන් තරඟ කළොත් ඒ අය ඉන්න ස්ථාවරයන් ජනතාවගේ ඒ අයට තියෙන ප්‍රතිචාරය හොඳට බලා ගන්න පුළුවන්කම තියෙනවා. පළාත් සභාව ගැන කියද්දී පාසල් ගැන කතාවට එන්නට ඕන. පළමුව බස්නාහිර පළාතේ පාසල් විවෘත කරනවා කියලා කතාවක් ගියා. එතකොට ඒ සෞඛ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල්වරයාගෙන් නිර්දේශ එන්නත් කලින් ඒ කතාව කියලා තිබුණා. එතකොට ඒකට සූදානම් වෙලා හිටියා. ඊට පස්සේ සෞඛ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල්වරයාගේ නිර්දේශ නැහැ කියලා බස්නාහිර පළාතේ සියලු ශ්‍රේණි සඳහා පාසල් ආරම්භ කිරීම අප්‍රේල් 19 වෙනිදා කියලා කිව්වා. හරිද? 1යි ඊළඟට 1යි 2යි. ඊයේ එකපාරටම කියනවා බස්නාහිර පළාතේ පාසල් ලැබුණ සඳ ආරම්භ වෙනවා කියලා. එතකොට 3යි. බස්නාහිර සියලුම ශ්‍රේණි සඳහා සියලු පාසල් ආරම්භය මාර්තු 29 නවෝදයා පවණිලියන්. බස්නාහිර පළාතේ සියලු ශ්‍රේණි සඳහා සියලුම පාසල් මාර්තු 29 වෙනිදා ආරම්භ කරන බව අධ්‍යාපන අමාත්‍ය ජී.එල්. පීරිස් කියනවා. අමාත්‍යවරයා මේ බව කියන්නේ ඊයේ රාජ්‍ය ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් පෞද්ගලික උපකාරක පන්ති ආරම්භ කිරීම සම්බන්ධව මෙතෙක් තීරණයක් ගෙන නැහැ කියලාත් කියනවා. එතකොට කතා කීයක් කිව්වද බස්නාහිර පළාතේ පාසල් ආරම්භ කිරීම ගැන? ඊයේ එකත් එක්ක 3යි. පාසල් කියන සංවේදී විෂය ගැන කතා කරනකොට අධ්‍යාපන බලධාරීන්, සෞඛ්‍ය බලධාරීන් මේගොල්ලෝ එකතු වෙලා කතා කරලා ඉවරලා නිශ්චිත එක කාරණාවක් කිව්වා නම් ඉවරයි නේ. එක වෙලාවට එක කාරණා කියන්නේ නැතු. ඒ අතරතුරේදී අද දානවා පෙර පාසල් ආරම්භීමත් සඳුදා රංජන් කස්තුරිලියන්. දිවයින පුරා සියලුම පෙර පාසල් මේ මාස 29 වෙනි දින ආරම්භ කරන බව අධ්‍යාපන අමාත්‍යාංශය කියනවා. කොරෝනා වසංගතයේ පැතිර යාම නිසා වසරකට අධික කාලයක් තිස්සේ පෙර පාසල් වසා තිබුණා. මේ අතරතුර කාලයේ විටින් විට පෙර පාසල් විවෘත කළත් දින කිහිපයකින් යලි වසා දැමීමට සිදු වුණා. පෙර පාසල් සාමාන්‍ය පරිදි විවෘත කිරීමට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයාගේ අනුමැතිය හිමි වී ඇතැයි අමාත්‍යාංශය සඳහන් කරනවා. පාසල් ගැන කතාවේ අලුත්ම තත්ත්වයයි මේ. බස්නාහිර පළාතේ පාසල් යළි විවෘත කිරීමේ පළමු පියවර ලෙස 5 වන 11 වන සහ 13 වන ශ්‍රේණි පමණක් විවෘත කිරීමට සෞඛ්‍ය අංශවල අනුමැතිය මීට පෙර ලැබී තිබුණා. අධ්‍යාපන අමාත්‍යාංශය කැඳවා තිබූ මාධ්‍ය හමුවකදී සඳහන් කළේ එම පළාතේ පාසල්වල සෙසු ශ්‍රේණිද ලබන 29 වෙනි සඳුදා සිට ආරම්භ කිරීමට අනුමැතිය හිමි වූ බවයි. මේ මාසේ 29 වනදා මුළු රටේම පාසල් අපේ සියලුම ශ්‍රේණිවල පන්ති යළි ආරම්භ කිරීමට අපි තීරණය කරලා තිබෙනවා. මේ අතර බස්නාහිර පළාතේ පෙර පාසල්ද ලබන 29 වෙනිදා සිට ආරම්භ කිරීමට තීරණය කර තිබෙනවා. අවදානම කියන එක පිළිබඳව අපිට දැඩිව හිතන්න වෙනවා. ඒ නිසා විශේෂයෙන්ම සෞඛ්‍ය උපදෙස් පිළිපදිමින් පෙර පාසල් ආරම්භ කරන්න කියන පණිවිඩය තමයි අද අපිට ලබා දෙන්න තියෙන්නේ. යනු ලබන 29 වෙනිදා සිට දිවයිනේ සියලු පාසල් සහ සියලු පෙර පාසල් සාමාන්‍ය පරිදි විවෘත වෙනවා. පාසල් ගැන කතාවේ අවස්ථා 3ක කියපු කතා අතර අලුත්ම තත්ත්වයයි ඔබට ඒ සඳහන් කළේ. හොඳයි පාසල් ගැන කතාවනේ දැන් කොරෝනා ගැන කතාවට යමු. අරයටත් කොරෝනා. අමීර් ඛාන්ටත් කොරෝනා. ජනප්‍රිය බොලිවුඩ් නළු අමීර් ඛාන්ට කොරෝනා වෛරසය ආසාදනය වී ඇතැයි PCR පරීක්ෂණයක් මගින් තාවුරු කරගෙන ඇතැයි වාර්තා වෙනවා. වෛරසය ආසාදනය වී ඇති බවට තාවුරු වීමත් සමග ඔහු මුම්බායි සිය නිවසේ ස්වයං නිරෝධායනය සඳහා යොමුව තිබෙන බවත් වාර්තා වෙනවා. ඒ අනුව තම ආශ්‍රිතයන්ටද කොරෝනා වෛරසය සම්බන්ධයෙන් පරීක්ෂා කර ගන්නා ලෙස අමීර් ඛාන් ඉල්ලීමක් කර තිබෙනවා. ඒ අමීර් ඛාන්ගේ කතාව. එතකොට
ඊට පස්සේ තවත් කතාවකට අපි අවධානය යොමු කරන්නට සූදානම් වෙනවා. අපි මේ කතාව එන්නත් පිළිබඳව කොහොමද රටවල් බොහොමයක් මේ එන්නත් බෙදා දීමේ කටයුතු සිදු කරලා තියෙන්නේ. අපේ රට ගැන නෙවෙයි මේ කතා කරන්නේ, විවිධ රටවල් පිළිබඳව කතන්දරය මේ කතා කරන්නේ. ලෝක සෞඛ්‍ය සංවිධානයේ කියු කතාවක් රටවල් බොහොමයක එන්නත් බෙදා දීම පිළිකුල් සහගතයි කියලායි ලෝක සෞඛ්‍ය සංවිධානය කියලා තියෙන්නේ. රටවල් බොහොමයක එන්නත් බෙදා දීමේ කටයුතු සිදුවන ආකාරය පිළිකුල් සහගතයයි ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී මාධ්‍යාමුකදී කියලා තියෙනවා. ලෝක සෞඛ්‍ය සංවිධානයේ දිළිඳු රටවලට ප්‍රතිශක්තිකරණ එන්නත් ලබා දීම සිදු කරන්නේ කොයක්ස් නැමැති වැඩස්ථාන යටතේ. ලෝක සෞඛ්‍ය සංවිධානයේ කොයක්ස් වැඩස්ථාන ආරම්භ කර ඇත්තේ එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල හෙවත් යුනිසෙෆ් සංවිධානය යටතේ. රටවල් බොහොමයක් අප ප්‍රදානය කළ එන්නත් ලබා දී ඇත්තේ නිසි ක්‍රමවේදයකට නොවේ. පොලිමෙන් පිට එන්නත් ලබා දීම සිදු වී තිබෙනවා. ඒ කිසිසේත් අනුමත කරන්න බෑ. එසේ එන්නත් ලබා දීම පිළිකුල් සහගතයයි ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානියා චෝදනා කරලා තියෙනවා. එහෙම කතාවක් එන්නත් ගැන ලෝක තත්ත්වයක් එක්ක එන්නේ. එතකොට දැන් මේ කොරෝනා මේ දේ ආවට පස්සේ සෑහෙන කාලයක් ගියානේ මේ එන්නතක් හොයාගන්න. ඒ තරම්ම ලෝකෙට වින කරපු වෛරසයක් මේ කොරෝනා. එදා මෙදා තුර මෑත ඉතිහාසයේ මේ තරම් දිගට ඇදුණු වෛරසයක් ගැන අපිට හොයාගන්නවත් නැහැ. මෙච්චර දිගට ඇදුණු. ඒකත් එක්ක එන්නත හොයාගන්න සෑහෙන දවසක් ගියා. එන්නතක් හොයාගත්ත දැන් එන්නත් කරන කටයුතු ලෝක පුරා සිදු වෙනවා අපේ රටෙත් එක්ක. ඊළඟට තව ඒවා හොයාගන්නේනේ. දැන් ඔය එන්නතත් එක්ක තියෙන කාරණා වලට විසඳුමක් විකල්පයක් විදියට හොයාගන්න යන හොයාගත්තයි කියලා කියන සූදානම් වෙන කතාවක් මේ කියන්න හදන්නේ. එන්නත් ඕනේ නෑ කොරෝනා ආසාදනය වළක්වන බෙහෙත් පෙත්තක් කියලා වාර්තාවක්. COVID-19 හෙවත් නව කොරෝනා වෛරසයේ ආසාදනය වැළැක්වීමට ප්‍රතිශක්තිකරණ එන්නත් වෙනුවට ඕරාවැක්ස් නමින් බෙහෙත් පෙත්තක් හඳුන්වා දීමට ඊශ්‍රායල් ඇමරිකන් ඖෂධ නිෂ්පාදන සමාගමක් වන ඕරාම්ජ් සූදානම් වෙනවා. එන්නතක් මගින් සිදු කරන ප්‍රතිශක්තිකරණය නිර්මාණය කිරීමේ ක්‍රියාවලිය බෙහෙත් පෙත්තක් ලෙස නිර්මාණය කිරීමට අදාළ සමාගම තීරණය කළේ පසුගිය වසරේදී. මෙය ඇමරිකන් ඊශ්‍රායල් ඖෂධ නිෂ්පාදන සමාගමක්. මොවුන් මෙම ඕරාවැක්ස් බෙහෙත් පෙත්ත නිර්මාණය කරන්නේ ඉන්දියාවේ බයෝටෙක් සමාගමද හවුල් කර ගනිමින්. මේ වන විට එහි සායනික අත්හදා බැලීම් සාර්ථක වෙමින් පවතින බවත් ලබන ජූනි මාසයේ වෙද්දී අවසන් අදියරේ සායනික අත්හදා බැලීම් සිදුවනු ඇති බවත් ඕරාම් සමාගමේ ප්‍රධානී මාධ්‍ය හමුවේ පැහැදිලි කිරීමක් කළා තියෙනවා. ඔන්න සමහර ඉන්නවනේ එන්නත් කියලා කිව්වම පොඩ්ඩක් තැති ගන්නනවා. ජූනි මාසෙන් පස්සේ පෙත්තක් එන්නයි හදන්නේ. හැබැයි පෙත්තක් ගැන හිතාගෙන එන්නත් කරන්න කියලා කියනකොට නොකර ඉන්නත් එපා. මොකද සෞඛ්‍ය බලධාරීන් කියනවනේ එන්නත ලබා ගැනීම ගැන කටයුත්ත. ඒතර වෛද්‍ය උපදෙස් එක ගන්න පෙත්තක් ගැන බලාපොරොත්තුවක් ඉස්සරහට තියෙනවා. මෙතරම විදේශ වාර්තාවක් කියලා ඉන්නද ඔය විදේශ කොරෝනා තත්ත්වයන් සහ එන්නත් තත්ත්වයන් ගැන කතා කරපු හින්දා වෙන විදේශ වාර්තාවක්. අර පාකිස්තානු රාජ්‍ය නායකයා ඉම්රාන් ඛාන් සඳහන් කළා අර ඉන්දියාවයි පාකිස්තානයයි එක්ක ගැටලුවට තියෙන එකම ගැටලුව මොකක්ද කියලා. දැන් ඉන්දියාව පැත්තෙනුත් යහපත් ප්‍රතිචාරයක් ඇවිල්ලා තියෙනවා. ඉන්දියාවත් පාකිස්තානයත් අතර මිත්‍රශීලී සම්බන්ධතා ඕනේ. අගමැති මෝදිගෙන් ඉම්රාන්ට ලිපියක්. ඉන්දියාවත් පාකිස්තානයත් අතර මිත්‍රශීලී සම්බන්ධතා අවශ්‍යයි. පාකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්ට ලිපියක් යවමින් ඉන්දියා අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි කියනවා. ඉන්දියාවත් පාකිස්තානයත් අතර හොඳ හිත වර්ධනය වීමට නම් දෙරට අතර විශ්වාසයක් ඇති විය යුතු බවත් අසල්වැසියන් අතරේ අර්බුද නිර්මාණය වන්නේ එසේ විශ්වාසය පළඳු වීමෙන් බවත් එම ලිපියෙන් ඉන්දියා අග්‍රාමාත්‍ය මෝදි පාකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්ට පැහැදිලි කර තිබෙනවා. ඉන්දියා අග්‍රාමාත්‍යරයා පාකිස්තාන අග්‍රාමාත්‍යරයාට මෙසේ ලිපියක් යවා ඇත්තේ පාකිස්තාන දිනය නිමිත්තෙන් යයි ඉන්දියා මාධ්‍ය වාර්තා කරනවා. දෙගොල්ලෝ එකතු වෙලා සාමකාමී පරිසරයක් එක්ක යම් තැනකට ආවොත් මං හිතන්නේ මේක ලෝකයේ සුවිශේෂී තත්ත්වයක් බවට පත් වේ ඉන්දු පාකිස්තාන් කතන්දරේ. දැන් යන්න හදන්නේ පරිසරයට. ආණ්ඩු පාර්ශවවලට ආවම සහ විපක්ෂයේ ඉන්නකොට විපක්ෂ වලට ගියාම විවිධ දේවල් ගැන බඩු මිල ගැන කරන කතාබහ ඕගොල්ලෝ දන්නවා. පරිසරය ගැන කරන කතාබහ ඕගොල්ලෝ දන්නවා. මම මේක පැත්තක් ගැන නෙවෙයි කියන්නේ. ආණ්ඩු වලට ආවම ආණ්ඩු මාරු වෙලා විපක්ෂ වලට ගියාම විපක්ෂ මාරු වෙලා ආණ්ඩු වලට ආවම ඇතිවන තත්ත්වයන් ගැන මම මේ කියන්නේ. අද ලංකාදීප පත්තරේ ප්‍රධාන පිටුව මේ
හුස්ම ගන්න ඉඩ දෙන්න. සමගි ජනබලවේගයෙන් විරෝධතාවයක් කියලායි දාන්නේ. රට පුරා සිදුවන බව කියන වන සංහාරයට එරෙහිව හුස්ම ගන්න ඉඩ දෙන්න යන තේමාවෙන් සමගි ජනබලවේගයේ සංවිධානය කළ විරෝධතාවයක් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ ප්‍රධානත්වයෙන් හා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සිවිල් සංවිධාන නියෝජිතයන් ඇතුළු පිරිසගේ සහභාගීත්වයෙන් විහාර මහදේවී උද්‍යානයේ අභියසදී ඊයේ පස්වරුවේ පැවැත්වී තිබෙනවා. මේ ඒ අවස්ථාවේ ඡායාරූපයක් ශාන්ත රත්නායකගෙන්. එතකොට මේ ගැන කතාවක් අද පත්තර වාර්තා කරලා තියෙනවා. ඒගොල්ලෝ එතනදී කරපු ප්‍රකාශයකුත් එක්ක තියෙනවා. පරිසර විනාශයට එරෙහිව සජිත්ලා පාගමනක නිමල කොඩතුවක් කොළියයි. වන සංහාරයට එරෙහිව හුස්ම ගන්න ඉඩ දෙන්න තේමාවෙන් සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සිවිල් සංවිධාන නියෝජිතයන් ආදිවාසීන් ඇතුළු පිරිසක් විහාර මහදේවී උද්‍යාන ඉදිරිපිට ඊයේ පස්වරුවේ විරෝධතාවයක නිරත වෙලා. මේ ඒ අවස්ථාවේ ෆොටෝ එකක් තමයි ආයෙත් ඔයගොල්ලෝ දකින්නේ. යන් එතනට සමගි ජනබලවේගය කොළඹ විහාර මහදේවී උද්‍යානයේ ඉදිරිපිටදී මෙම විරෝධතාවය සංවිධානය කර තිබුණා. මේ සඳහා දිවයිනේ ප්‍රදේශ රැසකින් නියෝජිතින් එක්ව සිටියා. All the people in this country must rise up against this environmental degradation that's going on in the country. ශ්‍රී ලංකාවේ පළවෙනි සහ එකම හරිත පක්ෂය හැටියට අපි ආඩම්බර වෙනවා. ගහකොළ සතා සිව්පාවා වෘක්ෂලතා වෙනුවෙන් අද මේ රටේ ලක්ෂ සංඛ්‍යාත ජනතාව එකට එකතු වෙලා තිබෙනවා. ජාති ආගම් කුලමල පන්ති පක්ෂ ભેදෙන් තොරව අපේ මාතෘ භූමියේ පරිසර පද්ධතිය කැලෑ වනාන්තර සතා සිව්පාවා ආරක්ෂා කිරීමේ මේ වැදගත් දැවැන්ත සංග්‍රාමය අපි ක්‍රියාත්මක කරනවා පමණක් නොවේ. කුරිරු කොටි ත්‍රස්තවාදය පරාජය කරා සේම අපේ රටේ කැලෑ ත්‍රස්තවාදය පරාජය කරනවා කියන එක මේ අවස්ථාවේ කියන්න කැමතියි. හොඳයි. කැලෑ ත්‍රස්තවාදයේ පරාජය කිරීම ගැන කතන්දරේ තියෙන. එතකොට මාධ්‍ය හමු වලට විවිධ අය ආපු වෙලාවේ පෞගේ යහපාලන ආණ්ඩුවේ කතන්දර ගැනත් ආපු අවස්ථා ගැන අපි පෞගේ දවස්වල දැක්කා. විපක්ෂවල කාරණා ආණ්ඩු පක්ෂවලදී කොහොමද වෙන්නේ කියලාත් බලාගෙන ඉන්න පුළුවන්කම තියෙනවා නේද? එතකොට ඇමති අමරවීර කියන්නේ ඇමර්සන් කැලෑවේ කැපූ ගස් සිංහරාජ ඒවා බවට බොරු ප්‍රචාර කරනවා කියලයි. සුජිත් හේවාජුලිගේ අංජුල මහීකෙක් කෙලිය ඇමර්සන් වනාන්තරයේ හා ඉන්දුනීසියාවේ වනාන්තරවල කපා දැමූ ගස් කඳන්වල ඡායාරූප ඇතැම් සමාජ මාධ්‍ය සිංහරාජ වනාන්තරයේ කපා දැමූ ගස් කඳන් බවට හුවා දක්වමින් බොරු ප්‍රචාර ගෙන යන බවත් ඇත්ත සිද්ධියක් වත් මෙවැනි බොරු තොරතුරු නිසා ඒවා සොයා ගැනීම අපහසු වන බවත් පරිසර ඇමති මහින්ද අමරවීර පාර්ලිමේන්තුවේදී සඳහන් කළා. මෙවැනි අසත්‍ය ප්‍රචාර වලින් වළකින්නේද ඇමතිවරයා සමාජ මාධ්‍ය වලින් ඉල්ලීමක් කරලා තියෙනවා. එක තැනක එක කාරණාවක් කියලා තියෙනවා බොරු තොරතුරු නිසා යමක් වුණත් ඒවා සොයා ගැනීම අපහසුයි කියලා. ඒ හින්දා ඒ ගැනත් පොඩ්ඩක් අවධානය යොමු කරගන්න. මොකද හරි එකට අපි ඉලක්ක කරමු. නිශ්චිතව යමක් සිදු වෙනවා නම් ඒ පිළිබඳව ඉලක්ක කිරීම තමයි වඩා වැදගත් වෙන්නේ. වඩා නෙමෙයි කොහොමත් වැදගත් වෙන්නේ. බොරු ප්‍රචාර වලින් තොරව. ඒ අතරතුරේදී අද දියවන්නාවේ ජලය ගැනත් කතාවක් දාලා තියෙනවා පත්තරේ. ඊයේ දන්නවනේ ඒ කතාවත්. දැන් කතානායක කියපු කාරණාව දන්නවද ඔකට? ඔළුව කල්පනා නොකර කළ වැඩක් දියවන්නාවේ ජල දූෂණය පිළිගන්නවා. සුජිත් තේවාජුලිගේ අංජුල මහේකෙක් කලියයි. පාර්ලිමේන්තු සංකීර්ණයේ ඉදිරිපිට ජල පොකුණ ශුද්ධ කර එම ජලය දියවන්නාවට දැමීම නිසා එහි යම් දූෂණයක් ඇති වී ඇති බවත් මේ සේවක පිරිසක් ඔළුව කල්පනා නොකර කළ වැඩක් බවත් කතානායක මහින්ද යාපා අබේවර්ධන පාර්ලිමේන්තුවේදී ඊයේ කියනවා. දියවන්නාවට එකතු වී ඇති මෙම අපද්‍රව්‍ය පහත් බිම් සංවර්ධන මණ්ඩලයට නොපමාව දැනුම් දී ඉවත් කිරීමට පියවර ගන්නා බවත් කතානායකවරයා කියලා තියෙනවා. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මේ සම්බන්ධයෙන් මතු කළ ප්‍රශ්නයකට උත්තර දෙමින් තමයි කතානායක මේක කිව්වේ. එතකොට කවුද ඔළුව කල්පනා නොකර වැඩ කරන්නේ? අපිට පැහැදිලිවම ඒ පිළිබඳව අවධානය අවශ්‍යයි. එමනම් ඔළුව කල්පනා නොකර වැඩ කරපු අය සම්බන්ධයෙන් ගන්න පියවර මොකද්ද ඊළඟ අවශ්‍යතාවයේ ඒ. හොඳයි මේකේ දිගුවට යන්නට ඕනේ. වෙලාවත් බලමු, කතාවත් බලමු. පාර්ලිමේන්තු රැස්වීමට සහභාගී වීමට පැමිණි විපක්ෂ නායකවරයා පාර්ලිමේන්තු අසල දියවන්නාවේ තිබූ ආගන්තුක ද්‍රව්‍යයක් ගැන සොයා බැලුවා.
පාර්ලිමේන්තු රැස්වීම අතර වාරයේ මේ පිළිබඳව මෙන්ම සිංහරාජය පිළිබඳවද අදහස් පළ වුණා. ලෝකේ වටිනාම වැසි වනාන්තරවලින් එකක් තමයි සිංහරාජය. ඇත්ත වශයෙන්ම සිංහරාජයට අයිති භූමියේ අනවසර කටයුතු කරනවාද? මම දැක්ක සමහර සමාජ මාධ්‍ය ජාලාවල පළ කරලා තියෙනවා ඇමර්සන් වල තියෙන ඡායාරූප සිංහරාජ කියලා. ඉන්දුනීසියාවේ ගස් කපපුවත් ලංකාවේ කියලා මේ දවස්වල පළ වෙනවා. ඒ නිසා මේ අසත්‍ය තොරතුරු පළ කිරීම මත සත්‍ය තොරතුරු සොයා ගැනීමට තිබෙන අවස්ථාවත් මගහැරෙනවා. මේ පාර්ලිමේන්තුවට ප්‍රවේශ වෙනකොට මේ දෙපැත්තෙම දියවන්නා ඔය තිබෙනවා. වම් අත පැත්තේ සති දෙකක ඉඳලා වෙනමම අර අමුතු කොළපාට ලා කහපාට ද්‍රව්‍යමය දෙයක් නිකුත් වෙලා තිබෙනවා කොහෙන් හරි. ඒ එක පැත්තක් සම්පූර්ණයෙන්ම වැහිලා. මේ පාර්ලිමේන්තුව ඉදිරිපිට තියෙන ජල ටැංකිය පිරිසුදු කරලා තියෙනවා. ඒ පිරිසුදු කළේ ජලය මුදා හැරලා වැවට. ඒ නිසා තමයි ඔය ගැටලුව ඇති වෙලා තියෙන්නේ. මොකද ටැංකි සුද්ධ කරන්නේ ඔයටද? දියවන්නාවටද සුද්ධ කරන්නේ? ඒ ජලය මුදා හැරලා. ඒක තමයි ඒක තමයි පාර්ලිමේන්තුවට ප්‍රවේශ වෙන මාර්ගය දෙපස තියෙන ඔය පරිසරයේ දූෂණය වෙනවා නම් සිංහරාජය ගැන මොන කතාවද? ඒ කල්පනා නොකර කරපු කාර්යයක් කරන්න දෙයක් නැහැ. දැන් ඉතින් ඒක සුද්ධ කරගන්න ඕන පාත්බිම් සංවර්ධන මණ්ඩලයට කියලා. ඉතින් එහෙනම් ඉතින් සිංහරාජයත් කපලා කියන්න පුළුවන් කරන්න දෙයක් නැහැ දැන් කියලා. නම් පහුගිය කාලෙත් මේ ටැංකිය සුද්ධ කරන්න ඇතිනේ. ඉතින් කොහාටද මේ වතුර ඇරියේ ගිය අවුරුදු 5ත් ඒ ඔක්කොම එකතු කරලා සිංහරාජ පටල ගන්න ඕනේ මේ එකක් ගන්න. කම් බොරු නිකන් ලකුණු දාගන්න හදන උදේ පාන්දර. කරන්න දෙයක් නැහැ කියලා අපිට අවසන් කරන්න පුළුවන්ද? හොඳයි. ආණ්ඩුවට බඩුමිලේ තරම පෙන්වන්න අපි අවුරුද්දෙන් පස්සේ පාරට බහිනවා. සජිත් ප්‍රේමදාස කියන්නේ කළුතර තන්ත්‍රය ආරච්චි ලියන්නේ. බඩුමිල ප්‍රශ්නය ගැන අවුරුදු 9න් පසුව ජනතාව පාරට බැස ආණ්ඩුවට පණිවිඩයක් දී යුතු ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස කළුතර කලමුල්ලේදී ප්‍රකාශ කිරීමක් කරලා තියෙනවා. ආණ්ඩුවට පාඩමක් උගන්වන්න, ආණ්ඩුවට බඩුමිලේ තරම පෙන්වන්න පාරට බහිනවා කියලායි සඳහන් කරලා තියෙන්නේ. රනිල් මොනවද කියන්නේ? එයා දැන් ඡන්ද කීයක් ගන්න බලාපොරොත්තු වෙනවද? එක දිස්ත්‍රික්කයකින්වත් මන්ත්‍රී කෙනෙක් නැහැ. රටෙන්ම එකතු වෙලා ජාතික ලැයිස්තුවෙන් එකක් ආවේ. එතන ඉඳන් එයාගේ බලාපොරොත්තු අපි බලමු. එජාපේ හැරගිය හැමෝම එකතු කර ගන්න ඕනේ. එන මැතිවරණ දිනා ගන්න ලක්ෂ 70ක ඡන්ද ඉලක්කයකට යන්න. අංජුල මහේකලියන්. එළබෙන මැතිවරණයේ ජයග්‍රහණය කිරීම සඳහා ඡන්ද ලක්ෂ 70ක් ගත යුතු හේයි. සීළු පාර්ශ්ව ඒකරාශී කර ගනිමින් එම ඉලක්කය කරා යාමට කැපවී ක්‍රියා කරන්නේයි රනිල් වික්‍රමසිංහ එක්සත් ජාතික පක්ෂ සංවිධායකයන් කළමනාකරුවන් අමතමින් දැනුම් දෙලක් කරලා තියෙනවා. ලක්ෂ 70ක ඉලක්කයක්. හොඳයි පක්ෂ වුණාම ඉලක්ක තියාගන්න එක. සුළුපාටු නෑ. ඇමති එස්.එම්. චන්ද්‍රසේන කියන්නේ මොකද්ද කියලා ඔහොම බලන්න. එක්සත් ජාතික පෙරමුණටයි සමගි ජනබලවේගයටයි දැන් එල්ලෙන්න වැලේ වැල් නැහැ. ආණ්ඩුවේ තරම පෙනෙන්නේ පළාත් සභා ප්‍රතිඵල ආවමයි කියලයි ඇමති එස්.එම්. චන්ද්‍රසේන කියන්නේ නිමල කොඩ තුවක්කුව එළියන්නේ. ඒ දේශපාලන ධාරාවේ ඒ අය කරන කතා බහ ඔස්සේ ඕගොල්ලන්ට නම් අවබෝධය තියෙනවා. මේ හැම පාර්ශ්වයක්ම කියනකොට කොහොමද කරනකොට කොහොමද කියලා. විරාමයක් කරන්න යනවා. අපේ හාමුදුරුවන් වහන්සේ පිළිබඳව මහානායක හාමුදුරුවන් වහන්සේ පිළිබඳවයි කතා කරන්න හදන්නේ. අමරපුර මහානාහිමි ආදාහන පූජෝත්සවය ආද දිනේෂ් සමරකෝන් දිලංගා ගෝමස් එක්ක ලියන සටහන. අද දිනේ ශෝක දිනයක් වෙයි කොළඹ දිස්ත්‍රික්කයේ මාංශාලවිසැල් සුරාසැල් වැසේ. අග්ගමහා පණ්ඩිත කොටගොඩ ධම්මාවාස ශ්‍රී ලංකා අමරපුර මහා සංඝ සභාවේ උත්තරීතර මහානාහිමියන්ගේ දේහය පිළිබඳ ආදාහන පූජෝත්සවයේ පූර්ණ රාජ්‍ය ගෞරව සහිතව කොළඹ නිදහස් චතුරස්‍රයේදී අද පස්වරුවේ පැවැත්වීමට කටයුතු යොදා තිබෙනවා. ඒ අනුව උන්වහන්සේ විසින් සිදු කළ ජාතික ආගමික ශාසනික සේවය සැලකිලිට ගනිමින් අද දිනේ ශෝක දිනයක් ලෙස ප්‍රකාශයට පත් කිරීමට රජය ඊයේ කටයුතු කළා. ආදාන පූජෝත්සවය පිළිබඳව අපි තොරතුරු දැනගන්නට සජීවීව සම්බන්ධ වෙනවා ප්‍රවෘත්ති අංශයේ සජිත් රණසිංහ සමගින්. සුබ උදෑසනක් සජිත් ඔබට. සුබ උදෑසනක් රංගන. අපේ රටේ ශාසන ඉතිහාසය තුළ සුවිශේෂී සටහනක් අද්විතීය ශාසනික මෙහෙවරක් ඉටු කළ මහා තෙරුන් වහන්සේ නමක් වන
අමරපුර මහා සංඝ සභාවේ මෙරට අමරපුර මහා නිකායේ මහානායක අතිපූජ්‍ය අග්ගමහා පඬිත කොටුගොඩ ධම්මා වාස මහානායක හිමිපාණන් වහන්සේගේ ශ්‍රී දේහය පිළිබඳ ආදාහන පූජෝත්සවය අද දවසේදී සිදු කිරීමට නියමිතයි. විශේෂයෙන්ම අපි සිහිපත් කළ යුතුයි බුද්ධ පුත්‍රයාණන් වහන්සේ නමක් ලෙස ලාංකේය තේරවාදී බුදුදහම ප්‍රභාමත් කරන්නට ලෝකේ පුරා සුවිශාල ධර්මදූත මෙහෙවරක් ඉටු කර මහානායක හිමිපාණන් වහන්සේ මෙරට පමණක් නෙවෙයි දේශ දේශාන්තරයන්හි ගෞරවාදරයට පාත්‍රුණු මහා තෙරුන් වහන්සේ නමක්. ඉතින් මේ මොහොතේටත් මහානායක හිමිපාණන් වහන්සේගේ ශ්‍රී දේහය ගල්කිස්ස ශ්‍රී ධර්මපාලාරාමේ තැන්පත් කොට තිබෙනවා. අද උදෑසන 9ට මේ ශ්‍රී දේහය පිළිබඳව මේ තැන්පත් කොට තිබෙන සුවිශේෂී ස්ථානයේදීම විශේෂිත පැන් වැඩීමක් ඒ වගේම මතක වස්ත්‍ර පූජාවක් සිදු කිරීමට කටයුතු සූදානම් කර තිබෙනවා. ඒ වගේම ඊයේ දවසේදී චමල් රාජපක්ෂ අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් රැස් වුණු ආදාන පූජෝත්සව කමිටුව තීරණය කළා අද දවසේදී ශෝක දිනයක් ලෙස ප්‍රකාශයට පත් කරන්න. ඒ වගේම පූර්ණ රාජ්‍ය ගෞරව සහිතව අද දවසේදී මහානායක හිමිපාණන් වහන්සේගේ ශ්‍රී දේහය පිළිබඳ ආදාන පූජෝත්සවය අද සවස් කාලයේදී කොළඹ නිදහස් චතුරස්‍ර පරිශ්‍රයේදී සිදු කිරීමට නියමිතයි. අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ඇතුළු සම්භාවනීය අමුත්තන් රැසකුත් මේ ආදාන පූජෝත්සව වෙනුවෙන් සහභාගී වීමට නියමිතයි. ඉතින් රංගන අපි විශේෂයෙන් මතක් කරන්න ඕනේ මහානායක හිමිපාණන් වහන්සේගේ දේහයට අවසන් ගෞරව දක්වන්නට දේහ ධර්මපාලාරාමයට වැඩම කොට මොහොතේ පටන් මේ මොහොත දක්වාම රාත්‍රීන් ගෙවී ගියා දහවල් කාලයේ සන්ධ්‍යා කාලයේ මේ ගෙවී යන සෑම කාලයකම බුද්ධ පුත්‍රයාණන් වහන්සේලා එවැගේම විවිධ ආගම් නියෝජනය කරමින් ආගමික ශාස්ත්‍රඥවරුන් නියෝජනය කරමින් ආගමික නායකයින් මේ ස්ථානයට පැමිණියා මහානායකුන් හිමිපාණන් වහන්සේට තම අවසන් ගෞරවය ජාතියක අවසන් ගෞරවය පුද කරන්නට එවැගේම මහා ජනතාව ඉතාමත් විශාල සංඛ්‍යාවක් සංවේගයෙන් යුතුව අපේ මහානායක හිමිපාණන් වහන්සේට ගෞරව කරන්නට මේ පරිශ්‍රයට පැමිණියා. තවමත් මේ මහා සෙනග පැමිණීමෙන් සිටින්නේ අපේ රටේ ශාසන ඉතිහාසය තුළ අද්විතීය සලකුණක් සටහන් කළ ශ්‍රේෂ්ඨ යතිවරයාණන් වහන්සේ නමකගේ මේ සමු ගැනීම වෙනුවෙන් Tamanගේ හදවත තුළ තිබෙන ඒ සංවේගය උන්වහන්සේ වෙනුවෙන් පළ කිරීම සඳහායි. එරින් මා ඔබට මතක් කළ විදිහටම අමරපුර නිකායේ නොමැකෙන සටහනක් සටහන් කළ අපේ මහානායක හිමිපාණන් වහන්සේගේ ශාසනික මෙහෙවර දශක 7කට අධිකයි. එවැගේමයි උන්වහන්සේ පිළිබඳව කතා බහ කළ බොහෝ කරුණු කාරණා පිළිබඳව ශ්‍රේෂ්ඨ යතිවරයාණන් වහන්සේ නමක් වගේම මේ ධර්ම කරුණු පිළිබඳව ග්‍රන්ථ රසක් උන්වහන්සේ විසින් ප්‍රකාශයට පත් කර තිබෙනවා. එහෙමනම් මේ තමයි ගල්කිස්ස ධර්මපාලාශ්‍රමේදී තත්ත්වය. අපි බොහොම ස්තුතියි සජිත්. සසු නඹර එළිය කළ අපේ මහානායක හාමුදුරන්ගේ ආදාහන පූජෝත්සවය පැවැත්වෙන ආකාරය පිළිබඳවයි ඒ සජීවීව අපි කතා කරේ. හොඳයි එතනින් එහා තවත් සටහන් කීපයකට අපි යමු. ජයපේ නායකයාගෙන් අභියාචනාධිකරණයට රිට් පෙත්සමක් රංජන් කටුගම්පොළ තිල්නිදි සිල්වත් එක්ක ලියන. දේශපාලන පරිගැනීම් කොමිසම තමන්ට එරෙහිව කළ නිර්දේශ අහෝසි කරන්න ඉල්ලයි. දේශපාලන පරිගැනීම් සොයා බැලීමේ කොමිසම් මගින් තමාට එරෙහිව කර ඇති නිර්දේශ ක්‍රියාත්මක කිරීම අහෝසි කරන රිට් ආඥාවක් නිකුත් කරන සෙල්ලා ජයපේ නායක අනුර කුමාර දිසානායක අභියාචනාධිකරණයේ හැමුවේ ඊයේ රිට් පෙත්සමක් ගොනු කර තිබෙනවා. ඒ සඳහා පැමිණි අවස්ථාවේ ඡායාරූපයක් සහිතවයි ඒ වාර්තාව තියෙන්නේ. ඊළඟට රවි ඇතුළු 8 දෙනාගේ කතාව වෙලාව බලලා අවසන් වෙලා. රවි ඇතුළු 8 දෙනා 30 යලි රිමාන්ඩ් මනෝප්‍රිය ගුණසේකර ලියන භාණ්ඩාගාර බැඳුම් කර නිකුත් කිරීමේදී රජයට රුපියල් කෝටි 3700ක පමණ පාඩුවක් සිදු කළ බවට චෝදනා ලැබ සිටින හිටපු මුදල් අමාත්‍ය රවි කරුණානායක ඇතුළු විත්තිකරුවන් 8 දෙනා ලබන 30 වෙනිදාත් එක් තවදුරටත් රිමාන්ඩ් භාරයේ තබා ගැනීමට විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල ඊයේ නියම කරලා තියෙනවා. ලංකාදීපයෙන් මේ කතාව උපුටා ගත්තේ මේ අද පත්තරේ මන්ත්‍රී ධුරයට අදාළ රංජන්ගේ පෙත්සම විභාගයට ගැනීම ගැන තීන්දුව 31 වෙනිදා බුද්ධිමාල් රුබේරු ලියන හිටපු අමාත්‍ය රංජන් රාමනායකගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය අවශ්‍ය නොකරන්න ඇවිල්ලා ගොනු කළ රිට් පෙත්සම විභාගයට ගන්නවාද නැද්ද යන නියෝගය ලබන 31 වෙනිදා ප්‍රකාශයට පත් කරන බව අභියාචනාධිකරණයේ ඊයේ දැනුම් දීමක් කළා තියෙනවා. ඒ අධිකරණ සහ ඊට ආශ්‍රිත කාරණා කීපයක් ගැන කතා කළේ. දැන් අපි වහින්න හදන්නේ ටයර් එකට. ටයර් පරීක්ෂාව පටන් ගත්ත තැනම මොකද උනේ?
ටයර් පිරික්සුම් මෙහෙයුම අත්හිටුවයි බුද්ධිකා ඉඹුලාන සිතාරා සේනානිලියන්. රථවාහනවල ටයර් පරීක්ෂා කිරීමට ගෙන තිබූ තීරණය తాවකාලිකව අත්හිටුවීමට පියවරගත් බව ජනමාධ්‍ය අමාත්‍ය කේලිය රඹුක්කැල්ල කියනවා. ධාවනයට නුසුදුසු කට්ට ගෙවී ගිය ටයර් සහිත වාහන අත්අඩංගුවට ගැනීමට මෙහෙයුමක් 22 වෙනිදා සිට 25 වෙනිදා දක්වා ක්‍රියාත්මක කිරීමට කටයුතු යොදා තිබෙනවා. මාධ්‍යවේදීන් ඇමතිවරයාගෙන් ඇහුවේ රටේ ටයර් හිඟයක් පවතින අවස්ථාවකදී මෙවැනි පියවරක් රජය විසින් ගැනීම අසාධාරණ බවයි. මේ සම්බන්ධයෙන් කැබිනට් මණ්ඩලයේදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කළ අතර අපේ රටේ නිෂ්පාදනය කරන ටයර් ප්‍රමාණය හඳුනාගෙන ඉන්පසු ඉතිරි ටයර් අවශ්‍යතාවට ආනයනය කිරීමට සැලසුම් කර ඇති බවත් මෙහිදී සඳහන් කරනවා. මේ පාසල් පටන් ගන්නවා කිව්වා, සෞඛ්‍ය නිර්දේශ නැහැ කිව්වා, කල් යනවා කිව්වා, ආයෙත් පටන් ගන්නවා කිව්වා. හරි. ඊට පස්සේ එන්නත් කතන්දරේ. එතකොට දැන් ටයර් පරීක්සුම් මෙහෙයුම් කියලා ආවා. ඊට පස්සේ ටයර් අඩුයි කියලා ඒකේ වැඩ කටයුතු වෙනකන් ඒක අත්හිටවනු. මොකක් හරි එකක් ගන්න කලින් තත්ත්වය ගැන හොයලා බලලා අවශ්‍ය පීවර අරන් ගන්න එපයි. මේ මෑත කාලීනව මේ ගත්ත ක්‍රියාමාර්ග කීයක් අකුල ගත්තද කීයක් ආයේ දැම්මද මේ ටයර් ගැන කතාව. රජයේ ආනයන සීමා කිරීම වැඩපිළිවෙල යටතේ ටයර් මෙරටට ගෙන්වීමද සීමා කෙරුණා. එය අනුව දේශීය වශයෙන් නිෂ්පාදනය කරන ටයර් මෙරට අලෙවි කළද එය ටයර් ඉල්ලුමට ප්‍රමාණවත් වූයේ නැහැ. එබැවින් වෙළඳපොලේ ටයර් හිඟයක් මතුව තිබෙනවා. පොඩි සයිස් වල ටයර් තමයි හිඟයක් තියෙන්නේ. 12 14 වගේ 15 ටයර් පොඩක් අඩුව තියෙන්නේ. දවසකට කස්ටමර්ස් 10 15 දෙනෙක් ඇවිල්ලා හැරිලා යනවා ටයර් නැතුව. ලෙලියන්න දුවලා තමයි ටයර් එක විසි කළා තමයි තව මොකක් හරි සෙකන්ඩ් හෑන්ඩ් ටයරක් හොයාගන්නේ. ටයර් නැහැ. ඒක නිසා මේ වගේ ටයර් තමයි දැන් ඕන බයික් වල උනත් දාන්නේ. අපෙන් ඇවිත් සෙකන්ඩ් හෑන්ඩ් අහනවා තිබ්බොත් කොහොම හරි ඉතින් අටවගෙන යනවා. බයනකයි තමයි ඉතින් මිනිස්සු සල්ලි තියනවා බඩු නැහැ දැන්. මෙවැනි පසුබිමක් තුළ අනතුරු අවම කර ගැනීමේ අරමුණින් පොලිසිය රථවාහනවල අඩුපාඩු පරීක්ෂා කිරීමේ මෙහෙයුම් ආරම්භ කළා. ඒ අනුව ගෙවී ගිය ටයර් භාවිත කළ රියදුරන්ටද දැඩි ලෙස අවවාද කෙරුණා. කෙසේ වෙතත් රථවාහන හිමියන් ප්‍රකාශ කළේ වෙළඳ පොලේ ටයර් හිඟයක් පවතින මොහොතක මෙලෙස නීතිය ක්‍රියාත්මක කිරීම තුළින් තමන් දැඩි ලෙස දුෂ්කරතාවයට පත්වන බවයි. මෙම ගැටලුව සම්බන්ධයෙන් පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී අදහස් පළ වුණා. ඒ සම්බන්ධව අපේ අවධානය යොමු වෙලා තිනවා. ඒ සම්බන්ධව ඊයේ ගාමිණී ලොකුගේ අමාත්‍යතුමත් ප්‍රශ්නයක් විදිහට මේක විසඳ ගන්නට ඕනේ. එතකොට ඒක මේ පෞද්ගලික අංශය රාජ්‍ය අංශය කියලා නැහැ. ටයර් ගෙවනවා නම් ගෙවනවා හැමෝගෙම. ටයර් ලබා දීම සහ රජයේ අවශ්‍යතාවයන් සම්බන්ධව සමීක්ෂණය කළ අවශ්‍ය ටයර් ගැනීමට අවශ්‍ය කටයුතු කරනවා. ඒ වගේම ඒ නීතිමය තත්ත්වෙම නැත්නම් ඒ පරීක්ෂා කිරීමේ උන්ට දඬුවම් කිරීමේ ප්‍රශ්න තාවකාලිකව අත්හිටවලා තියෙනවා. වරක එකක් කියලා ඊළඟට තවත් එකක් කියපු කාරණා කීපයක් මට මතක් වුණා. ඔබටත් මතක් වෙන්න ඇති. ඒ නිසා නොකේන්නම් ටයර් හිඟයි ඇවිල්ලා දවසට මේ කට්ටිය කීප දෙනෙක්ම හැරලා යනවලු දවසකට එක තැනකින් මේ කියන්නේ. එහෙම තත්ත්වයක් තියෙද්දි ටයර් පිරික්සුම් කටයුතු පටන් ගත්තා. දැන් අත්හිටෙව්වා. හරි අපි වෙන කතා කීපයකට යමු. මේ ජනාධිපතිවරයාගේ ප්‍රකාශයක් ආණ්ඩුකාරවරුන්ට හා දිස්ත්‍රික් ලේකම්වරුන්ට කියු කතාවක්. ජනතා අවශ්‍යතා ඉටු කිරීමේදී චක්‍රලේඛවලට සීමා වෙන්න එපා. ක්‍රිෂාන් පතිරත් ලියන්නේ. උපුටා ගන්න සටහන ප්‍රාදේශීය සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේදී ආණ්ඩුකාරවරුන් සහ දිස්ත්‍රික් ලේකම්වරුන් පෙරමුණගෙන ක්‍රියා කළ යුතු බවත් ජනතා ප්‍රශ්න පරම්පරාවෙන් පරම්පරාවට යාමට ඉඩ නොදී ඊට බලධාරීන් අවශ්‍ය ක්‍රියාමාර්ග ගත යුතු බවත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ කරපු සඳහන් කිරීමයි පත්තරෙන් උපුටා ගත්තේ. ඒ අතරේ ජල සම්පාදන සේවක වැටුප් 25%කින් ඉහළට ඇමතිගෙන් පාලනාධිකාරියට උපදෙස් නිදර්ශනීය වික්‍රමසිංහ ඇලියන්. ජල සම්පාදන මණ්ඩලයේ සේවක වැටුප් 25%කින් ඉහළ දැමීමට කටයුතු කරන ලෙස ජල සම්පාදන අමාත්‍ය වාස්තව නානායක්කාර විසින් ජල සම්පාදන මණ්ඩලයේ කළමනාකාරීත්වයට ඊයේ උපදෙස් ලබා දී තිබෙනවා. ජල සම්පාදන සේවක වැටුප් 25%කින් ඉහළට සේවකයන්ට ලැබෙන ප්‍රතිලාභ අගය කරන්න ඕනේ. හැබැයි කියන්න ඕනි ඊට පස්සේ ජල ගාස්තු වැඩි කරන්න එපා. ඒකත් අපි මතක් කිරීම කරන්න ඕනි. ඒ අතරේ අරක අරයාගිමලු නේද? ඩුබායි සිට ගෙනා මලසිරුර කෙසෙල්වත්තේ දිනුකගේ බව තහවුරු වෙයි. ඉන්දිකා හේවා විතාරණ මීගමුවේ බර්ටි එක්ක ලියන්නේ. ඩුබායි රාජ්‍යයේදී මියගොස් තිබියදී පසුගිය 18 වෙනි දින ගුවන් මගින් මෙරටට රැගෙන ආ මලසිරුර රාජපක්ෂ ආරච්චිගේ දිනුක මදුෂාන් නොහොත් කෙසෙල්වත්තේ දිනුකගේ බවට ජෛව විද්‍යාත්මකව තහවුරු වී තිබෙන බව පොලිස් මූලස්ථානයේ සඳහන් කරලා තියෙනවා. ඒක යාගෙමලු.
ගෙල කපා බිරිඳ මරා සැමියාද ගිනි තබාගෙන මරුට පිලිස්සුණු සිරුරු දෙකම නිවසේ ගම්පොළ සොරංගලයන්. සිය බිරියගේ ගෙල කපා ඝාතනය කර සිරුර නිවසට ඇදගෙන ගොස් සැමියාද පෙට්‍රල් වලින් ගිනි තබා ගැනීම නිසා සිරුරු දෙකම පිලිස්සී තිබියදී ගම්පොළ අඟුරුමුල්ල නිවසකදී හමු වූ බව ගම්පොළ පොලිසිය කියනවා. සිද්ධියෙන් මිය ගොස් ඇත්තේ ගම්පොළ පදිංචි දෙන්නගේ නමුයි වයස් සීමාවයි දාලා තියෙනවා 68යි 57 හැවිරිදි දෙදෙනෙක්. ගම්පොළ පොලිසිය පවසන පරිදි දෙගු කලක සිට පැවති පවුල් ආරවුලක් දුරදිග යාම නිසා මෙම ඝාතනය සිදු වී තිබෙනවා. මෙම සැමියා හා බිරිඳ එකම ඉඩමේ නිවාස දෙකක තනි තනිව වාසය කර ඇති අතර කලකට පෙර ගම්පොළ අධිකරණය මගින් නියම කර ඇති නඩත්තු නඩුවකට අනුව සැමියා ඇයට රුපියල් 12000ක මුදලක් නඩත්තු වශයෙන් දෙමින් සිට ඇති බව පොලිසිය කියනවා. එහෙත් ඇය එම මුදල ප්‍රමාණවත් නොවන බව පවසා එය වැඩි කර ගැනීම සඳහා නැවත පොලිසියට පැමිණිලි කිරීමට යාමෙන් මෙම ආරවුල ඇති වී සැමියා ඇය ඝාතනය කරන බවට ලිපියක්ද ලියා තබා ඝාතනය සිදු කර ඇති බව පොලිසිය කියනවා. දෙන්න දෙමහල්ලන්ගේ ප්‍රශ්න එක දවසකින් අවසන් කර නොගත්තොත් ඒක අවසානයේ ජීවිත හානියක් දක්වා යා හැකි බව අමතක නොකරමු. මැච් එක අන්නාරේ දෙවැනි ඉනිම දුන්න බැටේ නියමයට ගැව්වා. ශ්‍රී ලංකා කණ්ඩායම බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායමත් එක්ක ටෙස්ට් තරඟේ දෙවැනි ඉනිම අතිසාර්ථකයි. පත්තරේ තියෙන ඊයේ පත්තරේ මුද්‍රණය වෙන අවස්ථාවේ ලකුණු තත්ත්වය සමස්ත ලකුණු තත්ත්වයක් මම ඔබට කියන්නම්. පැතුම් දික්වැල්ල ශ්‍රී ලංකා ඉනිම සවිමත් කරති. ශ්‍රී ලංකා කණ්ඩායමේ දොම්නසටත් කොදෙව් පෙළේ අමන්දානන්දයටත් තුඩු දුන් විනාඩි කිහිපයක් කැරෙන්නට ඇන්ටිගුවා ටෙස්ට් තරගයේ 3 වෙනි දිනේදී ශ්‍රී ලංකා පිතිකරුවෝ විශිෂ්ට සටනක නිරත වුණා. ඒ ප්‍රතිඵලයක් ලෙස තරගයේ 9 වෙනි දිනේ වූ බදාදා දිවාහාරය සඳහා ක්‍රීඩාව නතර කරන විට තිබ්බ තත්ත්වය පත්තරේ වාර්තා කරලා තියෙනවා. මං කියන්නම් ඔබට අලුත්ම තත්ත්වය. පළමු ඉනිමේ 169කට සීමා වුණු ශ්‍රී ලංකා කණ්ඩායම දෙවැනි ඉනිමේ ධෛර්ය ශක්තිය බලයේ ජවය අරගෙන ගැහුවා ගැහිල්ලක්. ලකුණු 476ක් ලබා ගත්ත කියලා ඔබ දන්නවද? ඒ ලබා ගන්නකොට ඔබ මහරය නින්දේ. මොකද රටවල් දෙකේ තියෙන වෙලාවේ පරතරයත් එක්ක ලකුණු 476ක් ගැහුවා. ඔයගොල්ලෝ දන්නවා ඊට කලින් ඖෂධ ප්‍රනාන්දු 91ක් ලබාගෙන තිබුණා. දිනේ ධනංජය ද සිල්වා ලකුණු 50ක් ලබාගෙන තිබුණා. ලහිරු තිරුමාන්න හොඳ ආරම්භයක් දුන්නා ලකුණු 76ක් ලබාගෙන. ඊට පස්සේ පැතුම් නිශාංක මේ අලුත් ක්‍රිකට් ක්‍රීඩකයා එක්දින තරඟවලත් ලකුණු 4ට බහු ශතකයක් වාර්තා කරා. ලකුණු 103යි. ඔහුට අනභවනීය සහායක් ලබා දුන්නා දික්වැල්ල ලකුණු 96යි. ශ්‍රී ලංකා කණ්ඩායම 476යි. දැන් ලකුණු ගණනාවක ඉලක්කේ හඹා යන බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායම ඊයේ තරගයේ නතර කරනකොට 34ට 1යි. තවත් 340 ගානක ලකුණු සංඛ්‍යාවක් අවශ්‍යයි. එක්ක දිනුම් නැත්තම් ජය පරාජයෙන් තොරයි කියලා දැනට හිතා ගන්න පුළුවන්. අපි විරාමයක් කරන් ඇවිත් කාටුන් පෙළේදී හමු වෙනවා. හොඳයි අපි කාටුන් පෙළට අවධානය යොමු කරන්නයි සූදානම් වෙන්නේ. පටන් ගන්නේ ලංකාදීපේ දාසගේ කාටුන් එකෙන්. පළමු වරට බලශක්තිය ඇමති කෙනෙක් නැවට නැග්ගනේ. අන්න ගම්මන් පිළ නැවට නගිනවා. ඊට කලින් එයා නැග්ගි කොහෙටද? කැටේට. මුලින්ම රුපියල් 100 කැටේට ඊළඟට දැන් නැවට. ඊ අවන්ත ආටිකලගේ කාටුන් එකත් මතක් වෙනවා. ලංකාදීපේ තලන්ගේ එතුමා කාටුන් එක මෙන්න. එතුමා කියනවා පළාත් සභා ඉක්මනින් තියන්න කියලා ඉන්දියාව අපට කියලාලු. එතුමාගේ පොඩි එකා කියනවා තාත්තේ ඇයි පුතේ එතකොට අපේ ජනාධිපතිතුමාටත් ඕඩර් දෙන ලොක්කා ඉන්නේ ඉන්දියාවේද? නොදන්න කමට පොඩි එකා අහනවා ඉන්දියාවෙන් පණිවිඩයක් එවලා නිසා. ලංකාදීපේ තලංගම ජයසිංහගේ පලාමල් චමින්ද විජේසිරි කියනවා මීළඟ ජනාධිපති තරගයට එන්නේ සජිත් කියලා. මෙන්න බොක්සිං වලල්ලට එවලා චමින්ද විජේසිරි සජිත් ගිය පාර කෑපු පාර කෑම් ටික හැම තැනම තියෙනවා තුවාල වෙලා. එහෙමයි දැන් සටනට එන්නේ. බලන්න ඇඳලා තියෙන විදිය. මේ පැත්තෙන් වත්මන් ජනාධිපති සූදානමින් සිටිනවා. මේ දිනමිනේ ශ්‍රීකාන්තගේ ශ්‍රී දූපත ඡන්ද ලක්ෂ 70ක් කොයින් හැටි රනිල් දන්නවා කියන්නේ බං. ඒ උනාට සර් හොයාගත්ත ඡන්ද රැක ගන්න දන්නේ නැහනේ. ලක්ෂ 70ක් හොයන්න යනවා.
මේ දිනමිනි අංජන ඉන්ද්‍රජිත්ගේ කියලා වැඩක් නැහැ. දේශපාලක කියනවා DSගේ අපේක්ෂා සුණු විසුණුණු රටක් අද බිහි වෙලා කියලා වජිර අබේවර්ධන කියනවා. පුරවැසියා කියනවා DSගේ අපේක්ෂා සුණු විසුණු කළ එක්සත් ජාතික පක්ෂයකුත් ඔය බිහි වෙලා තියෙන්නේ. ඒක දන්නේ නැහැ වජිරලට. මේ දිවයිනේ ජයරත්න වික්‍රමසිංහගේ Facebook ශ්‍රී ලංකාවට එරෙහි මානව හිමිකම් යෝජනාවට ඉන්දියාව ඡන්දය දීමෙන් වැළකීලාලු බං. ජැටිය දුන්නා නම් රොටිය පුච්ච ගන්න තිබ්බා. ජැටිය දුන්නා නම් රොටිය පුච්ච ගන්න තිබ්බා. එතකොට දුන්නේ මොකද්ද? ඒකත් අරන් මොකද්ද කළේ? මේ තිස්ස හේවාවිස්සගේ හිනාවැස්ස. මෙන්න ශ්‍රී ලංකාව බටහිර ජැටිය ඉන්දියාවට දෙනවා. ඒක එකාතකින් අරන් ඉන්දියාව ලංකාවට පෙන්වුවේ මොකද්ද බලන්න. මේකත් බලන්න. ප්‍රියන්ති පෙරේරාගේ ඩොක්ටෝක් අද පත්තරේ. දේශපාලක කියනවා බටහිර ජැටිය දුන්නා. ඒත් ඉන්දියාව ඡන්දය දීමෙන් වැළකුණා. යුක්‍රේනයේ කොරෝනා තියෙද්දි මුලින්ම ලංකාවට ඒ රටින් ටුවරිස්ට්ලා ගෙන්නුවත් විරුද්ධව ඡන්දය දුන්නා. ඒබ කියද්දි කියනවා ඒක දැකලා චීනෙක් මොන භාෂාවෙන්ද මන්දා පීචාන් කියලා කිව්වේ කාටද මන්දා. ඉන්දියාවයි යුක්‍රේනයයි කරපු වැඩේ. මේ අද පත්තරේ ජනරාණි කාටුන් එක. දිනේෂ් ගණන් ටික එකතු කරපු විදිහට ඇවිල්ලා රාණිට කියනවා ප්‍රකාශ නොවුණු ඡන්දත් එක්ක ගණන් බලපුවාම ජිනීවා ඡන්දෙන් අපි දිනුම්. රාණි කියනවා කෑ ගහන්න එපාස. ඒ ඇයි විපක්ෂයට ඇහුනොත් ඕම ගණන් හදලා පාර්ලිමේන්තු ඡන්දෙත් දිනුවා කියයි. එමයි රාණි පණිවිඩය දීලා තියෙන දිනේෂ්ට. මේ අද පත්තරේ අවන්ත ආටිකලගේ කාටුන් එක. මෙන්න එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම UNHRC දඬු කඳේ ගහන්න ඇවිල්ලා අපේ දේශපාලකයා කාවද එතකොට දඬු කඳට පෙන්වන්නේ? අහිංසක පුරවැසියාව පෙන්වන. අනුරාධගේ ඕකයි තත්ත්ව කවිය මේ. ජිනීවා වලදී ලංකාව හිර කර උනා යෝජනා සම්මතයේ එකවර ඩොලර් ගිලින NGOලා කටහැර දැමුවා හුරේ කෙල ටික හිමින් පෙර ලංකාවට එරෙහිව යෝජනාවක් සම්මත වුණාම මේ රටේම ඉන්නවනේ ඒකට සතුට නුන්දලා. ඊළඟට මව්බිමේ විදුර අබේනායකගේ දවසේ පද 4 කියමින් ජිනීවා ගැන ලොකු කතන්දර ගිය දුර ඉතින් ඇති දැන්වත් ගිමන් හැර ජය පැරදුමේ මායා දැල අයින් කර ණය නැති රටක් ගොඩනංවමු බියෙන්තොර. ණය නැති රටක් ගොඩනංවන්න පුළුවන් නම් මොකට කාට බිය වෙන්නේ? මේ ලංකාදීපේ පංකජ රුවින්දගේ සරදම් සීනි බදු අඩු කිරීමෙන් කිසිදු වංචාවක් සිදු වෙලා නැහැ කියලා කබ්‍රාල් කියනවා. ඒ වුණාට ප්ලේන්ටිය තාම අඩු වුණේ නැත්තේ ඇයි සර්? මොකද ප්ලේන්ටිය අඩු වෙලා නැත්තේ? මව්බිමේ MD වීරරත්න කාටුන් එක. අජිත් නිවාඩ් කියනවා ජනතාවට සහන ලබා දීමට සීනි බද්ද අඩු කළා කියලා. ඒ වුණාට අනුර කුමාර සජිත්ට කියන්නේ අපිට නිසහනේ ලැබුණේ සීනි බදු වංචාව කියලා බෝඩ් ඔසවගෙන. මේ ක්‍රියාවෙන් සහන ලැබුණේ විපක්ෂයට කියලායි ඒගොල්ලෝ කියන්නේ කාටුන් එකේ තියෙන්නේ. ලංකාදීපේ දාසාප්වලානගේ ස්වාරිස් බන්දුල මොනවද හොයනවා සිල්ලර කඩේට ඇවිල්ලා. ස්වාරිස් ආනවා වැඩි මිලට විකුණන හාල්ද සෑර් හොයන්නේ? නෑ නෑ බං පිළිකාකාරක පොල් තෙල් හොයනවා. එතකොට හාල් මෝල් හිමියන් මොනවද කියන්නේ? දිනමිනි අංජන ඉන්ද්‍රජිත්ගේ කාටුන් එක. මහින්දානන්ද කියනවා සහල් පිටරටින් ගෙන්වන්නේයි සියලු മന്ത്രിවරුන්ගෙන් යෝජනා කියලා. හාල් මෝල් හිමියන් කියනවා අපි බය වෙයි කියලා. බලමු මේ පාර දිනුම කාටද කියලා. මව්බිමේ MD වීරරත්නගේ කාටුන් එක. අස්සනු මිලට ගත්තට පස්සේ සහල් හිඟයකට ඉඩ නැතිලු. ඔව් එතකොට එන්නේ සල්ලි හිඟයක්නේ. එතකොට එන්නේ සල්ලි හිඟේ. දිනමිනි අංජනගේ කාටුන් එක මේ. දෙන්නගේ දෙබස හාල් පොල් සීනිවල මිල ජනතාවගෙන් ඇහුවනම් කියයි කියලා කබීර් හෂීම් කියනවා. අන්න තිබුණා බං විපක්ෂයට යන විපක්ෂින්ද හැසිරෙන හැටි ආණ්ඩුවලට ආවම හැසිරෙන හැටි ඒක මාරු වෙන හැටි තිලකගේ තුන්මන්සල කවිය දැන්. ගෙල හිර වෙන්න ඒ දවස බදු දැමුවන එක යහපාලනය තුල සිටි සිය බලය රැක අදේ මහත්තුරු බඩු මිල නගනු දැක හඬ දෙති ඇතිව ලය පුපුරන තරම දුක. එදා ආණ්ඩු හිටපු අය දැන් විපක්ෂයට ඇවිල්ලා බඩු මිල ගැන කතා කරන්නේ ලය පුපුරන විදියටයි. අම්මෝ තියෙන රුදාවක්.
තලන් ගියා නේද කියන්නේ කවිය. හම්බන්තොට යැවීමට නිල්දිය දාරා මහ වැව් දෙකක් දෙන්නට යනවලු හාරා. ඒකට සිංහරාජය ගත්තොත් තෝරා ලෝ උරුමයට වයදම්මා සංකාරා. පරිසරය සුරකීම ගැන කතාව මේ දවස්වල යනවා. මේ ගජමන් නෝනාගේ ගිනිකසේ කවිය. බෝවෙන එකක් හින්දා වෛරස් බෝලේ අවුරුද්දක් ගෙදරට කොටු වූ කාලේ අමතක වෙන්න පෙර යන හැටි ඉස්කෝලේ ආයෙත් ළඟම එනවා පාසල් කාලේ. අමතක කරන්න එපා අනිත් පළාත්වල අය පාසල් යනවා. මේ තවත් කවියක් දිල්රුගේ ශ්‍රීපද. පාසල් ඇරමුණත් බස්නාහිරට හැර වසරක් පුරා බස්නාහිර වුණා හිර කර ඇත තීරණය දැන් එක හඬින් තිර සඳුදා ඇරෙනවා යලි පාසලේ දොර. රටේම පාසල් වල දොර සඳුදා ඇරෙනවා. අවසානයේ ගන්න හදන්නේ අපේ මානාහිමියන්ට ගෞරවය පිරිනමන කවිය දෙකකින්. ඇත්ත නැත්ත රටේ මුල්ලේ මුදන් නායකගේ කවි දෙක. ගිලිහුණු රන් තරුව සසු නඹර උපකල කොටුගොඩ මානාහිමි දියත සුපතල මේවර අමරණීයයි සදා සුනිමල රූපේ දිරයි නාමයේ දිලේ හැම කල දුරුකොට සසර ලෝභය මෝහය දෝෂ සිදු කළ ශාසනික සේවය සුවිශේෂ මානා සමිද කොටුගොඩ ධම්මාවාස නිවනින් නිවේවා ලැබගෙන අවකාශ නිවනින් නිවේවා ලැබගෙන අවකාශ